मूलद्रव्य संयोगवල प्रमाणයන් මෙනීම පාඩපෑනේ මාතෘකාවක් मूलद्रव्य संयोगवල प्रमाणයන් මෙනීම सामान्य पेළ විෂය නිර්දේශය තුල ඉතා වැදගත් කොටසක් ඈ අපි දැන් මේ වෙනකොට මූලද්‍රව්‍ය වල රසායනික සූත්‍ර ලියන තැනට කතා කරා. රසායනික සූත්‍ර ලියන්න පුළුවන් තැනට කතා කරා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මැග්නීසියම් සල්ෆේට් කියලා අපිට දැන් ලියන්න පුළුවන්. මැග්නීසියම් කියන්නේ Mg. මැග්නීසියම් දෙවෙනි කාණ්ඩය නිසා සංයුක්තාව ධන දෙකයි. සල්ෆේට් කියන්නේ මොකක්ද? SO ඍණ දෙක. දැන් මෙයාගේ සංයුක්තාව මෙයා යටින් මෙයාගේ සංයුක්තාව මෙයා යටින් දැම්මාම MgSO මෙතනින් 2 මෙතනින් 2 2 ට 2 කැපුණාම මෙච්චරයි සූත්‍රය. MgSO කියලා අපි දන්නවා. රයිට් ඔතෙන්ට යනකල් අපි ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගත්තා නේද තොෂිත්? රයිට්. ඔව් එහෙනම් අපි දැන් රසායනික සූත්‍ර කියන හරියට ආවා. දැන් එතනින් එහා පැත්තට තියෙන මාතෘකාව තමයි අපි අද කතා කරන්නේ. මූලද්‍රව්‍ය සංයෝගවල ප්‍රමාණාත්මක විනුම් නැත්නම් කොච්චර ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්ද මේවා කොහොමද අපි ප්‍රමාණයක් ලබා ගන්නේ කියලා බලන්න. රයිට් එහෙනම් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් අපි මෛද්‍යම් ප්‍රමාණයක් තියෙනවා. ඕනෑම දෙයක් අපි මෛද්‍යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය අපි කිරලා මැනලා ගන්න ඕන. උදාහරණයක් විදියට ඔයාලා කඩේට ගිහිල්ලා ඉල්ලනවා කිරිපිටි. එතකොට කිරිපිටි පැකට් එකක් තියෙනවා වර්ග දෙකක්. එකක් තියෙනවා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එක තියෙනවා. අනිත් එක තියෙනවා කිලෝග්‍රෑම් එකේ කිරිපිටි පැකට් එක. එතකොට යම් ප්‍රමාණයක් අනුව ගාණ වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලා කඩේට ගිහිල්ලා ඉල්ලනවා හාල් දෙන්න මාමින් කියලා. හාල් කොච්චරක්ද කියලා මුදලාලි අහනවා. ඒ කියන්නේ ඔයාලා ප්‍රමාණයක් කියන්න ඕන. हाल किलोग्राम 5 पैकेट टिका देते हाल किलोग्राम 10 पैकेट टिका देते අන්න ප්‍රමාණයක් තියෙනවා. තේරෙනවද? ඒ වගේම අර කඩේට ගිහිල්ලා ඉල්ලනවා තේ කොළ. එතකොට තේ කොළ පැකට් තියෙනවා ග්‍රෑම් 50 පැකට්, ග්‍රෑම් 100 පැකට්, ග්‍රෑම් 200 පැකට්. ඒ කියන්නේ මේවා හැම එකේම ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑම දෙයක් අපි පරිසරය තුල ගද්දී මේ ප්‍රමාණාත්මකව ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒක තේරුණාද මම මේ කියන එක? තරණි ඔව් එහෙනම් අපි අද කතා කරන්නේ අපි ඔය විස්තර කරන ලද මූලද්‍රව්‍ය උදාහරණයක් කාබන්. කාබන් කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ මිනිරාල්. එහෙම නැත්නම් ගල් අඟුරු. දැන් ගල් අඟුරුත් අපිට එන ලබා ගන්න ඕන ප්‍රමාණයක්. මේ තනිකර මූලද්‍රව්‍ය. තනියම ඉන්නවා නම් ඒවට අපි නමක් වේ මූලද්‍රව්‍ය කියලානේ. එහෙනම් මේකේ ප්‍රමාණයක් ගන්න ඕන. ඊළඟ අපිට ඕන වෙනවා සංයෝගයක ප්‍රමාණයක්. උදාහරණයක් C6යි, H12යි, O6යි. මේ කියන්නේ සාමාන්‍ය ග්ලූකෝස් කියන එක. මට ඕන ග්ලූකෝස් වලත් යම් ප්‍රමාණයක් ලබා ගන්න. එහෙනම් අපි අද කතා කරන්නේ මේ මූලද්‍රව්‍ය ඒව නැත්තම් මේ තියෙන සංයෝග කිසියම් ප්‍රමාණයක් අපි ලබා ගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. තේරෙනවද මම මේ කියන එක තොෂිත්? ඔව් එහෙනම් අපේ පාඩම මූලද්‍රව්‍ය සංයෝග වල ප්‍රමාණය මැනීම කියන එක. මේක චූටි පාඩමක්. හැබැයි අත්‍යවශ්‍ය පාඩමක්. මේ පාඩමේ මේ ටික නැත්තම් ඉදිරියට අපිට යන්න බෑ. 11 ටික තේරෙන්නේ නැතු යනවා. right එහෙනම් ඔය පාඩමේ හැඳින්වීම විදියට අතන චුට්ටක් නෝට් එක ලියාගමු. නෝට් එක ලියාගමු. නෝට් එක ලියන්න. නෝට් එක ලියන්න. හැඳින්වීම විදියට ලියන්න. හැඳින්වීම විදියට ලියන්න. පරිසරය තුල අපට හමුවන ද්‍රව්‍ය ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වේ. ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වේ.
අපට හමු වෙන ද්‍රව්‍ය ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වෙයි. ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වෙයි. එබැවින් එහි ස්කන්ධය මැනීම සඳහා බර මැනීම කියලා ලියන්නේ අපි ලියන්නේ ස්කන්ධය කියලා. එහි ස්කන්ධය මැනීම සඳහා එබැවින් එහි ස්කන්ධය මැනීම සඳහා විවිධ ඒකක භාවිතා කරයි. විවිධ ඒකක භාවිතා කරයි. ස්කන්ධය මැනීම සඳහා විවිධ ඒකක භාවිතා කරයි. අපි ඔතන ලියමු මම මෙතන ලියනවා අදාළ වස්තුව මෙතන මම ලියනවා ස්කන්ධය මනින ඒකකය. ස්කන්ධය ප්‍රකාශ කරන ඒකකය. මේක බලන්න. අපි ගත්තොත් පෞගිය සමයේදී නැවක් ගිලුණා. ඒ එකක් ඔබ ප්‍රවෘත්ති වලට ඇහුවද? ලංකේෂ් අපි ඇහුවා නැවක් ගිලුණානේ. එහෙම නේද? එහෙනම් අපි ගන්නවා දැන් ඔය ගිලුණු නැවේ තිබුණ භාණ්ඩවල ස්කන්ධය. එහෙනම් උතර කියනවා ගිලුණු නැවේ සල්ෆියුරික් අම්ලයේ ටොන් ගාණක් තිබ්බයි කියලා. ඔබට ඇහුණාද දන්නේ? එහෙනම් මේ තියෙන්නේ නැවක භාණ්ඩවල ස්කන්ධය. නැවක භාණ්ඩවල ස්කන්ධය. මොනවාගෙන්ද බයිනේ ඒකකයේ සුදුසුම ඒකක ග්‍රෑම්ද? ළමයි නෑ මොනවාද ඒකකය? ටොන් වලින් ප්‍රකාශ කරන්නේ ඈ. නැවක් කවදාවත් කිලෝග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔයාලට පෞද්ගලික ටිකේ මතක ඇති ඔයාලට ටොන් වලින් කිව්වේ. මේ නැව තුල සල්ෆියුරික් අම්ලයේ මෙට්‍රික් ටොන් මෙන්න මෙච්චරක් තියෙනවා කියලා කිව්වේ. ඒතකොට ඒ ටොන් ගාන තමයි මුදාවේ. එහෙනම් විශාල ඒකකයක් මේ ටොන් කියන එක. ටොන් මේ පැත්ත බලා ගන්න චුට්ටක් ඈ. ඊළඟ මම ගන්නවා ඔය නැවක ස්කන්ධය. ඊළඟ මම ගන්නවා තව එකක්. නැවට වඩා පොඩයි අපි ගන්නවා සිමෙන්ති මිටියක ස්කන්ධය. सामान्य सिमेंट मिट्टिයක් කියන්නේ සමත තත්ත්වයට කිලෝග්‍රෑම් 50. එතකොට කෙලින්ම මේකේ ඒකකය මොන ග්‍රෑම් වලින්ද? කිලෝග්‍රෑම් වලින් දාලා තියෙන්නේ. ටොන් වලින් නෙමෙයි. ග්‍රෑම් වලින්. ඊළඟ මම ගන්නවා තවත් එතනින් එහාට. තවත් චුට්ටක් එතනින් එහාට ගන්නවා. තේකොළ පැකට් එකක ස්කන්ධය. තේකොළ පැකට්ටුවක ස්කන්ධය. එතකොට අපිට ගන්න තියෙන්නේ ග්‍රෑම් 200යි. අන්න මානව ඒකකේ වෙනස් වෙලා ඇති. ඒකේ ප්‍රකාශ කරන්නේ ටොන් වලින් නෙමෙයි. තේකොළ ගෙදරකට ටොන් ගානක් දානවාද ටලණි? බොණ්ඩ? නෑ. ග්‍රෑම් වලින්. අර තැනට සුදුසු ඒකකයේ මිනිස්සු යොදා ගන්නවා. ඊළඟ බේත් ගන්න යනවා. එතකොට ඔයාලට තියෙනවා පිරිටන් කියන පෙත්තා. පිරිටන් පෙත්තක ස්කන්ධය. මිනිසෙකුට අවශ්‍ය මාත්‍රාව වෛද්‍යවරයා පිරිටන් පෙත්තක සඳහන් කරනවා. ස්කන්ධය. එතකොට පිරිටන් පෙත්තක ස්කන්ධය ටොන් වලින් දානවද? කිලෝග්‍රෑම් වලින් දාන්න පුළුවන්ද? ග්‍රෑම් වලින් දාන්න පුළුවන්ද? බෑ. එහෙනම් දාන්නේ මිලිග්‍රෑම් 10යි. නැත්නම් මිලිග්‍රෑම් 8යි. මිලිග්‍රෑම්. මේකට කියන්නේ මිලිග්‍රෑම්. ඔය විදියට පුතේ විවිධ ඒකක තියෙනවා. දැන් ඔයාලට ගොඩාක් දුරට ඔයාලගේ විෂය නිර්දේශය තුළ ඔතෙන්ට එනකල් එන්නේ. ඔයාලා ඊට වඩා යටට දාන්නේ. මේ වගේ මේව ගිහිල්ලා
අවසානයේ පුතේ ස්කන්ධය ප්‍රකාශ කරන්න පුළුවන් කුඩාම ඒකකය තමයි පුතේ ඇටෝග්‍රෑම් කියන එක. දැන් මේකට කියනවා මිලිග්‍රෑම්. මේ වගේ අවසානට කියනවා ඇටෝග්‍රෑම් කියලා ඒකකයක්. ඇටෝග්‍රෑම්. මේක තමයි කුඩාම ඒකකය. ඒ ඇටෝග්‍රෑම් වලට කියන්නේ සිම්පල් AG කියලා. තේරුණාද මං කිව්වද? මේකට මිලිග්‍රෑම් වලට කියන්නේ මිලි නිසා M, ග්‍රෑම් නිසා G. අරකට කියන්නේ ඇටෝග්‍රෑම්. ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ මම දැන් කීයද කියලා ඔයාලට මෙතන දෙන්නම්. මේ තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කුඩාම මයිනේ එක. ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ සාමාන්‍ය කීයද කියලා මම යටින් දෙන්නම් ඈ. සාමාන්‍යයෙන් ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ පුතේ ග්‍රෑම් වලින් ගත්තාම 0.0 මම මෙහෙම කියන සම්මතාකාරය වලට කියනවානේ. එක වැටි කිරීම 10 ඍණ 18යි ග්‍රෑම්. ඒ කියන්නේ 0.0 6යි 7යි 8යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි එතකොට මේක ලොකු ඒකකයක්ද කුඩා ඒකකයක්ද? ළමයි මේක ලොකු ඒකකයක්ද කුඩා ඒකකයක්ද? කුඩා ඒකකයක්. මේක හිටන කුඩා ඒකකයක්. තේරෙනවද? ඒ නිසා අපිට අවසානයේ තියෙන මෙයා. හැබැයි අපි මේ කතා කරන පරමාණුයේ අණුවේ ස්කන්ධයමයිද මේ ඒකකයක් කුඩා වැඩි. ඔයිටත් වඩා කුඩා ඒකකයක් ඕන. අන්න උතරයි තියෙන ගැටලුව. තේරුණාද මම මේ කිව්ව කතන්දරේට අරණි? ඔව් සර්. ඔව්. අපි මෙහෙම උදාහරණ තමයි දාගමු. විවිධ ස්කන්ධ උදාහරණ කියලා එක්සැම්පල් කියලා මේකම ලියන්න. එක්සැම්පල් කියලා ලියන්න. මේ ඇටෝග්‍රෑම් එකක් කියන්නේ මෙහෙම ඈ. එක්සැම්පල් කියලා දාන්න. දැන් මෙතන මිලිග්‍රෑම්. සාමාන්‍ය මිලිග්‍රෑම් එකක් කියන්නේ මෙහෙම. මිලිග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් වලින් ගත්තාම 0.001 ග්‍රෑම්. එතකොට මිලිග්‍රෑම් කියන්නේ ලොකු කුඩා එච්චරම කුඩා එකක් නෙමෙයි. ඔය විදිහට දීලා අවසානට ඇටෝග්‍රෑම් වලට යනවා. මේ කුඩාම මයින් එකකයක් තමයි ඇටෝග්‍රෑම්. මේ දුන්න උදාහරණේ තේරුණාද? තොෂිත්? තේරුණා. ඔව්. ඒ කියන්නේ මේ යම් වස්තු කුඩා වෙන්න අපිට වෙන එකක ඕන වෙනවා. අවසානට ලෝකයේ තියෙන ඒකකයක් තමයි ඇටෝග්‍රෑම්. මේ විදිහට තියෙනවා මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ, පෙම්ටෝ, ඇටෝ. ඔය තමයි උසස් පෙළ. ඔයාලා තාම දන්නේ. ඔයාලා දන්නේ මිලි වලට විතරයි. මයික්‍රෝ ඊළඟ නැනෝ කියන එක 9 වසර තිබුණා. මතකද? විංශා නැනෝ තාක්ෂණය කියලා එකක් තිබුණා. 9 වසර පොතේ. ඔව් සර්. ඔව් ඈ. එහෙනම් මේ තව කුඩා වෙනවා. කුඩා එක අංශුවකට තමයි කියන්නේ නැනෝ අංශු කියලා. නැනෝ පාර්ටිකල්. ඒ වගේ අවසානකම තියෙන ඇටෝ කියන ඒකකය. ඊට වඩා අඩු ඒකකයක් කොහෙවත් නැහැ. මිලිග්‍රෑම් එකක් කියන්නේ මෙතන මේ වරන්තුරෝණ ලියන්න. මිලිග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් වලින් නම් 10 ඍණ 3. ඒ වගේ ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් වලින් නම් 10 ඍණ 18. එතෙන් දෙනකල් ලියලා යටින් තරු ලකුණක් දාලා ලියන්න. 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 දැනට පවතින කුඩාම ඒකකයේ ලෙස භාවිතා කළ හැක්කේ කුඩාම ඒකකයේ ලෙස භාවිතා කළ හැක්කේ ඇටෝග්‍රෑම් නැමැති ඒකකයයි. ඇටෝග්‍රෑම් නැමැති ඒකකයයි. ඇටෝග්‍රෑම් නැමැති ඒකකයයි. ඇටෝග්‍රෑම් නැමැති ඒකකයයි. නමුත්
मूलद्रव्य परमाणु वल स्कंदय 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 මෙම ඒකකයටත් වඩා කුඩා වේ. මෙම ඒකකයටත් වඩා කුඩා වේ. යටත් වඩා කුඩා වේ. मूलद्रव्य परमाणु वल स्कंदය. එතකොට පරමාණු කියන්නේ ගොඩක් කුඩා එකක්. मूलद्रव्य परमाणु वल स्कंदය ඇටෝග්‍රෑම් එකකටත් වඩා කුඩායි. කියන පඩියට වඩා කුඩායි. පරමාණු වල ස්කන්ධය මෙම ඒකකයටත් වඩා කුඩා වේ. හරි? එක්සැම්පල් කියලා තමයි බලන්න උදාහරණ හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය සමානයි Lihat example kita hydrogen परमाणु ස්කන්ධය සමානයි 1.67 වැඩි කිරීම 10^24යි ග්‍රෑම්. දැන් තේරුණාද මෙතන 10^18ට වඩා මේක කුඩායි කියලා? හවුද? මේ 10^18 වේ බලයට වඩා මේක කුඩායි නේද? ඔව්. ඔව් දැන් ඔයාලා තේරෙනවා නෑ සර් ඍණ 18ට වඩා 24 ලොකුයිද දන්නේ නැහැ. එහෙම ලොකුයිද කුඩායිද මේක? මොකක්ද හිතනවද නේද? මේ ඍණ බල. එතකොට 18 ඍණ 18ට වඩා ඍණ 24 කුඩායි. තේරුණාද තාෂියා මේ කියන දේ? ඔව් සර්. ලෝකයේ තියෙන මයින්ඩ් තියෙන පඩියට වඩා පරමාණු කුඩායි. දැන් මේක විද්‍යාඥයන්ට ලොකු ප්‍රශ්නයක්. තේරුණාද? තව එකක් ඕනෑ ගන්න. कार्बन परमाणु स्कंदය right එහෙනම් ඔබ ලියුවා පරමාණු ස්කන්ධ ඒකකේ නැත්නම් AMU ලෙස ඒකකයක් අර්ථ දක්වා ඇත කියලා. ඒ නිසා අදින් පස්සේ මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධයමයින්ද අලුත් ඒකකයක් අර්ථ දක්වනවා. ඒකට අපි නමක් කියනවා පරමාණු ස්කන්ධ ඒකකය නැත්නම් atom mass unit කියලා. තේරුණාද? ඇයි එහෙම අර්ථ දක්වන්න උනේ? ඇයි රිවිෂා එහෙම එකකයක් අර්ථ දක්වන්න ඕන උනේ? परमाणु स्कंदය කුඩායි. ඔව් කියන්නකද? පැහැදිලි කරන්න. තොෂි परमाणु ස්කන්දය ඒකකට වැඩිය කුඩා නිසා. කුඩා නිසා. ඒ කියන්නේ අපිට තියෙන අර්ථ දක්වලා තියෙන ඇටෝග්‍රෑම් එකකට වඩා මේ පරමාණු වල ස්කන්ධ ඒකකයේ කුඩායි. මේ පරමාණු වල ස්කන්ධය කුඩායි. ඒ නිසා තවත් ඊට ඇටෝග්‍රෑම් වලටත් වඩා යාට අපිට එකක් අර්ථ දක්වන්න වෙනවා. ඒකට කියනවා AMU එකක් කියලා. මේ කතන්දර විභාගයට අහනවා දරුවනේ. ඔයාලා පුංචි දරුවෝ නෙමෙයි දැන් වැඩිහිටි දරුවෝ 11 වසර 10 වසර කියන්නේ අපස සාමාන්‍ය පෙරට සූදානම් විය යුතුයි. එදා ඔබට මේක තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි. right එහෙනම් අනුමාත්‍රිකාවක් ගන්න පාඩපෑනෙන් පරමාණු ස්කන්ධ ඒකකය යන අනුමාත්‍රිකාව කියන්නේ පරමාණු ස්කන්ධ ඒකකය වරහන්තුරෝකට අපි කියන්නේ AMU යනු මේ AMU කියන්නේ ඇයි පරමාණුවට කියන්නේ ඇටොම් ස්කන්ධයට කියන්නේ මෑස් ඒකකයට කියන්නේ යුනිට් එහෙනම් ඔය අකුරු තුනේ මුල් අකුරු නේද ඔය AMU කියලා නම් තියෙන්නේ තොෂික් පේනවද? ඔව් සර්. ඔව් හරියට ගන්න කිලෝග්‍රෑම් කියන්නේ අපි ගන්නේ kg කියලා කිලෝග්‍රෑම් කියන්නේ තොෂිත් අපි පාවිච්චි කරන්නේ කිලෝ නිසා k ග්‍රෑම් නිසා g මතකනේ? ඔව් සර්. ඔව් ඒ වගේ තමයි මෙතන AMU කියන්නේ atom mass unit.
atom mass unit නැත්නම් පරමාණු ස්කන්ධ ඒකකය. ඔබට මතක ඇති මම පාඩම පටන් ගද්දී මුල්ම දවසේ අර ඉලෙක්ට්‍රෝන ස්කන්ධයම දුන්නා 1840න් පංගුවයි කියලා. මෙතන මම AMU කියලා දැම්මා මතකද ඕනනම් පෙරලා බලන්න. කාටද මතක? ඉලෙක්ට්‍රෝනය තමයි කුඩාම අංශුව JJ තොම්සන් හොයාගත්තේ කියලා වගුවක් දුන්නා මතකද? ඒකේ මම දැම්මා AMU කියලා මතකද? මං කිව්වා ඔබ අනාගතේ කතා කරන්නම් කියලා මතකද? හොඳට බලන්නකෝ. ප්‍රෝටෝනේ ප්‍රෝටෝනේ ස්කන්ධය එකයි AMU කියලා දුන්නා මතකද? නියුට්‍රෝනේ ස්කන්ධය එකයි AMU කියලා දුන්නා මතකද බලන්න. ඉලෙක්ට්‍රෝනේ කියන්නේ ඍණාරෝපිතයි ප්‍රෝටෝනේ ධනාරෝපිතයි නියුට්‍රෝනේට ආරෝපණයක් නැහැ කියලා දුන්නා මතකද? ඔව් සර්. මතකද? ඉලෙක්ට්‍රෝනේ E ප්‍රෝටෝනේ P නියුට්‍රෝනේ මෙහෙම වගුවක් දුන්නා මතකද බලන්න. දැන් මේ බ්ලූ කිව්ව එක මේ පැහැදිලි කරනවා. ඒකයි මේ පාඩම් එක දිගට ගන්න ඈ. ඔයාලට යම් ප්‍රශ්න තියෙනවා निराකරණය කරගන්න. ඒකයි එක දිගට මේ පාඩම් උගන්වන්නේ දැන්. නිසා මේක හරියට අල්ලගන්න. ඔය අපි මෙතනින් එහාට ඔය වචනේ අර්ථ දැක්වීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් එක්ක විභාගය අතහරින්න වෙනවා. මට විභාගය හරියන්නේ මට හරියන්නේ විවාහය වගේ. එහෙම නේද? විභාගයේද විවාහයේද දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. ඒ නිසා විභාගය කරනවා නම් විවාහය පොඩ්ඩක් අමතක කරලා වෙනත් ප්‍රශ්න අමතක කරලා ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා ඔබ විභාගයට සූදානම් වෙන්න ඊට පස්සේ විවාහය කරගත්තාම හරියි. right එහෙනම් පරමාණු ස්කන්ධ ඒකකය නැත්නම් AMU කියන්නේ මොකක්ද කියලා අපි බලමු. atom mass unit. ඒක ඉංග්‍රීසියෙන් නිකන් ලියුවට කමක් නැහැ atom mass unit කියලා. හරි නේද? right එහෙනම් ඔතන අපි යන්න අර්ථ දැක්වීම කියලා. අර්ථ දැක්වීම. මේක මොන ලෝකයක ඉගෙන ගත්තත් ඔච්චරයි. උසස් පෙළට ඉගෙන ගත්තත් සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තත් විශ්වවිද්‍යාල මට්ටමින් ඉගෙන ගත්තත් ඕක වෙනස් වෙන්නේ නැහැ. අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම කියලා ලියලා යටින් යන්න කාබන් 12 කාබන් 12 දැන් ඔබ දන්නවනේ මේවා සංකේතවත් කරන ආකාරයෙන් ලියලා තියෙන්නේ. කාබන් 12 समस्थानिक परमाणुए कार्बन 12 समस्थानिक परमाणुए ස්කන්ධයෙන් වැඩි කිරීම 12න් පංගුවක්. වැඩි කිරීම 12න් පංගුවක්. මේ 12න් එක. වැඩි කිරීම 12න් පංගුවක්. සමානයි ඔය කියන පරමාණු ස්කන්ධ ඒකකය ලෙස අර්ථ දැක්වේ. ලෙස අර්ථ දක්වා ඇත. C12 समस्थानिक परमाणुවේ ස්කන්ධයෙන් 12න් පංගුවක්. ඕනනම් එහෙම සිංහලෙන් 12න් පංගුවක් කියලා ලියලා යටින් මේක කොටු කරගන්න. C12 समस्थानिक परमाणुවේ ස්කන්ධයෙන් 12න් පංගුවක්. කොහොමද කියන්නේ තොෂිත් කියන්න බලන්න. C12 समस्थानिक परमाणु ස්කන්ධයෙන් 12න් පංගුවක්. මේකට කියන්නේ 12න් පංගුවක්. අපි අර්ථ දක්වනවා අර කියන කුඩාම ස්කන්ධ ඒකකේ නැත්නම් අපිට අවශ්‍ය ඒකකේ බවට පරමාණු ස්කන්ධ ඒකකේ AMU එකක් නැත්නම් atom mass unit එකක් නිසා අපලනවා. ඕනනම් මේක සිංහලෙන් ලියා ගන්න නෑ. ඔක අමතක වෙනවා නම් පරමාණු ස්කන්ධ ඒකකයේ ලෙස අර්ථ දක්වනවා. AMU එකක් ලෙස අර්ථ දක්වනවා. මේක හිතෙත් කොටු විය යුතුයි පොතෙත් කොටු විය යුතුයි. කවදාවත් ඔක වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද තරණි?
ඔව් සර්. මතකද ඔයාලට මම දුන්නා සමස්ථානික කියලා. කාබන් වල චරිත තුන දෙකක් ඉන්නවා. 12 තව තිබුණා කාබන් 14 කියලා. මතකද මේ මේවා ඉගෙනනවා? ඕනම් ඕක කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. ඔව් ඈ. මේ ශරීරය සමානයි, කකුල් දෙකක් සමානයි, ඔලු ගෙඩිය වෙනස් නම් ඒවට අපි නමක් කිව්වා සමස්ථානික කියලා. මතකද දරුවනි? ඔව් සර්. ඔව් ඒ නිසා මෙතන කාබන් පරමාණු ස්කන්ධයෙන් 12 එකක් කිව්වොත් ලකුණු දෙනවද ඔබට? නැහැ. කාබන් වල චරිත ගොඩක් ඉන්නවා. ඒක තේරුණා නේද පුතේ? දැන් ඔයාලා හැමදාම පාඩමට සම්බන්ධ වෙනවා නම් විතරයි මේක තේරෙන්නේ ඈ. උඩින් ඇවිල්ලා පැන්නේ උන්ට මේක තේරෙනවද නැද්ද මන් දන්නේ නැහැ. එහෙම උන්ට උගන්වන්න බෑ පුතේ. මේක තේරුම් ගන්න ටිකක් ඈ. ඒ වගේම මතකද හයිඩ්‍රජන් වල චරිතය කියා? හයිඩ්‍රජන් කීයද? 1 1, හයිඩ්‍රජන් 2 1, හයිඩ්‍රජන් 3 1. මේක සමස්ථානික ගොඩක් කියා මතකද? මතකද රිවිෂා? ඔව්. ඒ නිසා මෙතන කවදාවත් කාබන් පරමාණු ස්කන්ධෙන් 12 එකක් කිව්වට ලකුණු දෙන්නේ නැහැ. අනිවාර්යෙන් කියන්න ඕන තොෂිත් කොහොමද කියන්නේ? කාබන් 12 අවස්ථාවේ එහෙම නැත්නම් සමස්ථානික පරමාණු 12 එකක්. ඔය එක වචනයක්වත් එක අකුරක්වත් එක ස්පිල්ලක්වත් වරදින්න බෑ පුතේ. අර්ථ දැක්වීම කියන්නේ අර්ථ දැක්වීම. තේරුණාද ලංකේෂ් මේ කියන දේ? තේරුම් ගන්න ඈ. රයිට් තකලන C12 පරමාණුවේ ස්කන්ධය 1.993 වැඩි කිරීම 10 වෙන 23ක් නම් පරමාණු ස්කන්ධ ඒකකය කියන එකේ අගය ග්‍රෑම් වලින් ගණනය කරන්න. නැත්නම් සොයන්න. ඇටෝග්‍රෑම් එකක් කියන්නේ 10 වෙන 18යි. ඒ වගේ මෙහා කීයද කියලා ඉලක්කමක් හැටියට උනන. බලන්න මට්ටක. AMU එකක අගය. පරමාණු ස්කන්ධ ඒකකයේ අගය. නැත්නම් AMU එකක අගය. AMU එකක් කියන්නේ මොකද්ද? මේ පරමාණු ස්කන්ධ ඒකකය වොන් කෙටි කරලා ලියන්න පුළුවන් ඈ. පාස් A. පරමාණු ස්කන්ධ ඒකකයක අගය. තගල වෙලා උත්තර කියන්න. කොහොමද හොයන්නේ? C12 සමස්ථානික පරමාණු ස්කන්ධෙන් 12 එකක්. දැන් C12 සමස්ථානික පරමාණු ස්කන්ධ කියලා 1.993 වැඩි කිරීම 10 වෙන 23යිනේ ග්‍රෑම්. මේකෙන් කීයෙන් පංගුවක්ද තොෂි? ඕකෙන් කීයෙන් පංගුවක්ද? 12 එක. දැන් ඉතින් ඕකෙන් 12 එකක් ගණනය කරන්න. දැන් ඔතනින් එහාට ඔයාලට සුළු කිරීම කියලා දීලා නැත්නම් ওই ගණන් ගුරුවරයා ඔබට බෑ 12න් පංගුවක් කියන්නේ 12න් බෙදන්න. මේ එකෙන් වැඩි කරලා 12න් බෙදන්න. එකෙන් වැඩි කරලා 12න් බෙදන්න. දැන් ඔබ 12න් බෙදන්න. බෙදද්දී එන උත්තරේ කියන්න. තේරුණාද මම මේ කියන දේට ආශියා? මේ 12 සමස්ථානික පරමාණු ස්කන්ධය දීලා තිබ්බා 12 මෙයා. ඒක 12න් පංගුවක් ගත්තා. ආශියා තේරුණාද? ඔව් සර්. දැන් 12න් බෙදන්න. දැන් මේකේ මේ C12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකක්. එතකොට මේක එකෙන් වැඩි කරලා 12න් බෙදන්න. එතකොට එකෙන් වැඩි කරා කියලා මේක උත්තර වෙනසක් වෙන්නේ නැහැ නේ. දැන් 12න් බෙදන්න. කීයද මේ ටක් ගාලා? උත්තර කියන්න. ඕමේ නාමයට කියනවා ඇටෝග්‍රෑම් එකක් වගේ. ඕකට අපි නමක් කියනවා AMU එකක්. හරි ඉස්සලා කිව්වේ අපි ඇටෝග්‍රෑම් නේ. ඒ එකකේ මදි. මදි නිසා පොඩ්ඩක් ප්‍රබල ඒකකයක් අර්ථ දක්වනවා. කීයද? 12න් බෙදුවාම. කොහොමද බෙදන්නේ? ඕන් දැන් බෙදන්න බෑ. ඒ වගේ රෝගීන් ඉන්නේ. 1.193 බෙදීම 12. හරිනේ? 10 වෙන 23 එහෙම පැත්තක තියෙනවා. දැන් එකට නෑ 19ට 12 වරක් කීයද තොෂි? 1යි 12යි නේද? රයිට්. එතකොට මෙතනින් එනවා කීයද? 12 නම් මෙතනින් 7ක් ඉතුරු වෙනවා. හරිද? මෙතන 12 මෙතනින් මේ 1.993
ගන්න. මේක ඕන නම් මෙහෙම බෙදන්න. මේ එහෙම තමයි. මෙතනින් 12නේ. එතකොට ඔයාලට ඔතනින් ඕන නම් මෙයාගේ දශම ස්ථානයක් අයින් කරලා මෙයා ගන්න පුළුවන්. තේරුණාද? මෙතනින් මෙයාගේ දශම ස්ථානයක් අයින් කරලා මෙයා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පරිදි මෙහෙම බෙදන එක ලේසි. 3යි. එතකොට මේක 12න් බෙදනවා. එතකොට දැන් 19ටම ගත්තාම එහෙමනේ ගන්නෙ. එතකොට මෙතනින් ගත්තාම දැන් මෙයා ඇත්තටම ගත්තාම 19. ඕනනම් මෙයා 9 කොට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් 19යි දශම කියලා මෙයාගේ ලියන්න පුළුවන්. එතකොට මෙයා ගන්න පුළුවන් මෙහෙම 19යි දශම 9යි 3 වැඩි කිරීම තව දශම ස්ථානයක් අතට දාලා 10 24යි බෙදීම 12යි කියලා ගන්න පුළුවන්. එතකොට කෙලින්ම ළමයෙකුට 1යි දශම කියලා ඕන නම් ගන්න පුළුවන්. තේරුණාද මම මේ කියන දේ ළමයි? තේරුණාද මම මේ කියන දේ? එතකොට සාමාන්‍ය ඕන නම් අර විදිය අමාරු වෙනවා ළමයෙකුට ඔයාගේ 19.9.3 බෙදීම 12. අතන ඍණ එකක් එහා පැත්තට දාලා 24 කරා. එහෙනම් මෙතන 1යි 12යි. එතකොට 7ක් ඉතිරි. දශම ස්ථානය ගත්තා 9යි 79යි. එතකොට මෙතනින් දශම ස්ථාන තිබ්බා 9 ගත්තා. 79ට 12 12 පහ 60යි. 12 6 කීයද? 72යි. ඉතුරු කීයද? මෙතනින් මෙහා අඩු කරාම 7යි. ආයෙ ඊට පස්සේ 3 ගත්තා. 12 6යි. එතකොට ආයෙ 72යි. ඉතිරි 1යි. ඒ ඇති. එහෙනම් උත්තරේ කීයද තොෂිත්? 1.6යි 6 වැඩි කිරීම 10 වෙන කීයද තොෂිත්? 24යි. ඕක පාඩම් කරන්න වෙනවා. ඕක පාඩම් කරන්න වෙනවා. ඔය තමයි AMU එකක අගය. ඕක මතක තියාගත්තට කමක් නැහැ. මේ තමයි 1යි AMU කියන්නේ 1.6යි 6 වැඩි කිරීම 10 වෙන 24යි නෑ. තේරුණාද දරුවනේ මම මේ කියන දේ? ත්‍රිෂා එතකොට මෙතන ඇටෝග්‍රෑම් එකකට වඩා අඩුයි 10 වෙන 18ට වඩා අඩු එකක් කියලා තේරුණා නේද? අපි කුඩා ඒකකයක් අර්ථ දැක්වුවා නේද තොෂිත්? හරි නේද? right. ඕක සාමාන්‍ය මතක තිබ්බට කමක් නැහැ. ඕක නිකන් මතක තියාගන්න. මේක අනිවාර්යෙන් මතක තබා ගත්තට කමක් නැහැ. මතක තබා ගන්න. ඒක ටිකක් වැදගත්. AMU එකක් නැත්නම් atom mass unit එකක් කියන්නේ ග්‍රෑම් වලින් ගත්තාම 1.6යි 6 වැඩි කිරීම 10 වෙන 24යි ග්‍රෑම්. ඒතර කුඩා ඒකකයක්. හරි නේද? කියන එක තේරුම් මාතෘකාවක් ලියන්න. පාඩකයන් මාතෘකාවක් ලියන්න. सापेक्ष परमाणुक स्कंदे सापेक्ष परमाणुक स्कंदे मात्रा सापेक्ष परमाणुक स्कंदे ඕක කෙටියෙන් සාමාන්‍ය අපි හඳුන්වනවා සාපාස්කිය අර ලංකා විදුලි බල මණ්ඩලයට වගේ තමයි ලංවීම වගේ ලංවීම කියන්නේ මොකද්ද සාමාන්‍ය ලංවීම මේ මොකද්ද ලංකා විදුලි බල මණ්ඩලය ලංගම කියන්නේ මොකද්ද ලංගම කියන්නේ මොකද්ද ලංකා ගමනාගමන මණ්ඩලය ඒ වගේ සාපාස් කියලා ඔක හඳුන්වනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය තේරුණාද ළමයි මේවා මෙහෙම ලිව්වට කමක් නැහැ විභාගෙට ඒවා සම්මත නීති අපි අර ලංගම කියද්දී දන්නවනේ ඕන එකෙක් ලංකාවේ ලංගම කියන්නේ මොකද්ද ලංකා ගමනාගමන මණ්ඩලය කියලා CDB කියලා ඒ වගේ තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සාපාස් කියලා විභාගෙට කෙටියෙන් ලිව්වට කමක් නැහැ තේරුණාද ළමයිනේ ප්‍රශ්නී තේරුණාද right එහෙනම් මොකක්ද සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ කියලා බලමු. උතන යටින් යන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා ලියලා යටින් යන්න ඈ කිසියම් පරමාණුක ස්කන්ධය කිසියම් පරමාණුක ස්කන්ධය කිසියම් පරමාණුක ස්කන්ධය ඉතා කුඩා ඉලක්ක අගයක් බැවින් ඉතා කුඩා අගයක් බැවින් ඉතා කුඩා අගයක් බැවින්
කිසියම් පරමාණුවක ස්කන්ධය ඉතා කුඩා අගයක් බැවින් එය කියවීම හා ලිවීම අපහසු වේ. එය කියවීම හා ලිවීම අපහසු වේ. එය කියවීම හා ලිවීම අපහසු වේ. हाईलाइट करना होता है කියවීම හා ලිවීම අපහසු වේ. हाईलाइट කරන්න කියවීම හා ලිවීම අපහසු වේ. हाईलाइट කරන්න කියවීම හා ලිවීම අපහසු වේ. කියවීම හා ලිවීම අපහසු වේ. हाईलाइट කරාද? හරිද? एग्जाम्पल කියලා ලියන්න. एग्जाम्पल උදාහරණ කියලා ලියන්න. මේ සෝඩියම් පරමාණුවේ ස්කන්ධය සෝඩියම් පරමාණුවේ ස්කන්ධය සාමාන්‍ය අපි ලිව්වොත් එහෙම ලියන්න වෙන්නේ මෙන්න මෙහෙම. ලිව්වොත් ලියන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. 3.819යි 8.19 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. තේරුණාද? right 3.8යි. ඕක ලිව්වොත් එහෙම ලියන්න වෙන්නේ මෙහෙම. 0.0 මේ පැත්ත බලන්න හොඳට 0.0 කියලා මෙතනින් එහාට දැන් තියාගෙන යන්න ඕනේ. 0.0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161
14යි 15යි 16යි 17යි 18යි 19යි 21යි 22යි ඊට පස්සේ තමයි දාන්නේ 3යි 8යි 1යි. තේරුණාද මම මේ කියන දේ දරුවනේ? මේක කියවන්න ලේසිද තොෂි ප්‍රවෘත්ති වලට? නෑ සර්. ලියන්න ලේසිද තොෂිත් මේක ඔයාට බෝඩ් එක බලාගෙන? නෑ. ඒ නිසා මේ හේතුව නිසා අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගණනය කරන්න කියලා රාශියක් අර්ථ දක්වනවා. තේරුණාද කිව්වේ රයිට්? උතන යට ලියා ගන්නකො මෙන්න. මොකද ලියන්න ඕනේ නැහැ. මේක කුඩායි කියලා ගොඩක් ලියන්නේ. මේක මෙහෙම ලියන්න. හැබැයි අර විදිය ලිව්වාම තමයි තේරෙන්නේ මේක ගොඩක් කුඩායි කියලා ඈ. ඒක ගොඩාක් කුඩායි කියලා තේරෙන්නේ මේ විදිය ලිව්වාම. පුළුවන් නම් ලිව්වනම් හොඳයි. බිඳුවයි මේ මෙතනින් බිඳු 23ක් මෙතන බිඳු 22ක් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි ඊට පස්සේ තමයි එන්නේ ඉලක්කම් 3යි 8යි 1යි 9යි. මේක ප්‍රවෘත්ති වලට කියන්න කියොත් ලේසිද අමාරුද? අමාරුයි. ඒක තේරුම් ගන්න. ස්ථාමාර්ථ එකක් දාලා ලියන්න. ස්ථාමාර්ථ එකක් දාලා ලියන්න. ස්ථාමාර්ථ එකක් දාලා ලියන්න. ඉහත අපහසුතාවය මගහරවා ගැනීම සඳහා, ඒ කියන්නේ කියවීම හා ලිවීම. ඉහත අපහසුතාවය මගහරවා ගැනීම සඳහා ඉහත අපහසුතාවය මගහරවා ගැනීම සඳහා ඉහත අපහසුතාවය මගහරවා ගැනීම සඳහා सापेक्ष परमाणुक स्कंदय सापेक्ष परमाणुक स्कंदय सापेक्ष परमाणुक स्कंदय सापेक्ष परमाणु समस्थानिक परमाणु කියන්නේ බලන්න මේ තාම කියන යම් පරමාණු ස්කන්ධය සමානයි මෙයා එහෙමම ලිව්වා. පරමාණු ස්කන්ධයකගේ දැන් ඔයාලා කොහොමද අර්ථ දැක්කේ C12 කියන්නේ समस्थानिक परमाणु स्कंदයෙන් ස්කන්ධයෙන් කීයෙන් පංගුවක්ද? 12න් පංගුව. 12 මේක විභාගෙට කොයි ආකාරයට තියෙයිද දන්නේ නැහැ පුතේ. සමහර අවස්ථාවලදී ඔයාලට මෙන්න මෙහෙම දෙනවා. උඩ ආකාරයට. සමහර අවස්ථාවලදී ඔයාලට ඔක යට ආකාරයට දෙනවා. මේකෙන් කෝකාව උත්තරේ හරි. තේරුණාද මම මේ කියන දේ?
එක්කෝ දෙන්න පුළුවන් පරමාණු ස්කන්ධයකගේ AMU එකට තරන අනුපාතය. නැත්නම් AMU කියන එක අපිට මෙහෙම ලියන්න පුළුවන්. මම මේ කියන එක තේරුණාද තාෂියා? මේ AMU කියන එක ප්‍රසාරණය කරලා ලියලා තියෙන්නේ. මේ කියන එක තේරුණාද? ඔව් සර්. උදාහරණයක් අපි ගන්න මේවා අර්ථ දැක්වීම. තව කොහාරි යෝග ලේසියට තියනවා නම් මටත් කියන්න මාත් වෙනවා ඉගෙන ගන්න. අනේ සර් කොහාරි දෙනක ඔයිට වඩා චූටි එකක් දුන්නා. හරි ෂෝක් මාත් වෙනවා ඉගෙන ගන්න. ඔයිට වඩා චූටි එක මොකද්ද කියලා බලන්න. මාත් හරි මාසයි ඒ චූටි එක ඉගෙන ගන්න. ඔච්චර අමාරු නෑ දිග සූත්‍රයක් නෙමෙයි චූටි සූත්‍රයක් දුන්නා. අනේ මාත් වෙනවා ඉගෙන ගන්න. එහෙම එකක් තියෙනවා නම් කියා. තේරුණාද සවිතු? ඔව් සර්. ඉතින් මේවා කොහෙවත් වෙනස් වෙන්නේ නැහැ බං. එක්කෝ විභාගෙට මෙහෙම අහන්න පුළුවන් නැත්නම් විභාගෙට මෙහෙම අහන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් අහන්න. ඕවා සමහරවිට පේපර් පොත්වල ඔය විදියම තියෙනවා. ළමයි උත්තර ලියන්න. ඔය විදියම දීලා ඒකට උත්තර ලියන්න තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දැනගන්න යුතුයි. තකලගන්න. ඊළඟ කොටු කරගන්න අනිවාර්යෙන්ම. එක්කෝලා මේකට කියන්න පුළුවන් පරමාණුක ස්කන්ධයේ AMU එකට දරන අනුපාතය. නැත්තම් කියන්න පුළුවන් පරමාණුක ස්කන්ධය AMU කියන්නේ මොකද්ද? C12 සමස්ථානික පරමාණු ස්කන්ධෙන් 12න් පංගුවක්. ශාරා කියන දේ තේරුණාද ශාරා? ඔව් සර්. කුඩාමේ කාට දරන අනුපාතය කුඩාම පඩියමින් කී ගුණයක්ද? දැන් පඩියට අපි නම් කරලා තියෙනවනේ නම. ඒ පඩිය නමක් තියන්න පුළුවන්. මේ ඒකයි මම පාඩපෑනේ වෙනස් කළා මේ ඈ. එක්කෝ මේ විදියට අහන්න පුළුවන් නැත්නම් මේ විදියට අහන්න පුළුවන්. සාමාන්‍ය අපි එහෙමනේ කරන්නේ පියාගේ වයස අවුරුදු 40යි නම් පුතාගේ වයස අවුරුදු 20යි නම් අපි ඔක කී ගුණයක්ද කියලා හොයද්දී පුතා බෙදීම පියා නෙමෙයි පියා බෙදීම කුඩා එක. කුඩාම එකක් කියන්නේ පුතා. මෙතනත් කියන්නේ කුඩාම පඩිය. ඒක වගේ කී ගුණයක්ද? පැහැදිලිවම අමාරුයි මේවා. ඔබ 10 අවසර ළමයි නිසා. හැබැයි මතක තියාගන්න ඔබ තමයි තව මාස කිහිපයකින් 11 ගිහිලා O level වලට යන්නේ. ඔබ තමයි O level කරාම පස්සේ A level කරන්න. තව අවුරුදු එකමාරක් ඇතුළත ඔයාලා දරුණු විෂය නිර්දේශයකට යනවා. එතකොට මේවා වරොත්තු දින එක තමයි මේ දරුණු විෂය නිර්දේශයෙන් ජයග්‍රහණය. නැත්තම් ජයග්‍රහණය කරන්න බෑ. මේවා අමාරුයි කියලා ඔයාලා අතපව් කරන්න ඔයාලට ඉදිරි අධ්‍යාපනය ලබන්න බෑ. ඒකට ලොකු දෙයක් කරන්න බෑ. ඔබ ලොකු දෙයකට යන්න ආස නම් මේවා ඉගෙන ගත යුතුයි. ඔතන එක්සැම්පල් එකක් ලියන්න එක්සැම්පල් ලියන්න. දැන් මම ඉස්සෙල්ලා එකම දෙන්නම් ඈ. සෝඩියම් පරමාණුවේ ස්කන්ධය ඉස්සෙල්ලා මම දුන්නා ඒකම ලියාගන්න 3.819 3.819 වැඩි කිරීම දායරින 23යි ග්‍රෑම් B 3.819 වැඩි කිරීම දායරින 23යි ග්‍රෑම් B සෝඩියම් වල सापेक्ष परमाणुक स्कंधे सोयන්න ඔන්න ගණන් සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන්න වරහන් තුල දෙනවා තොෂිතෝ AMU එකක් සමානයි අපි අර ඉස්සලා ඉන්නේ කීයද 1.6යි අර වැඩි කිරීම 10 වෙනු 24යි B තේරුණාද කියන එක තේරුණාද තොෂිත ඔව් සර්. අපි අර ගණනය කරන්නේ AMU එකක් කියන්නේ 1.6යි වැඩි කිරීම 10 වෙන 24යි කියලා. දැන් හදන්න බලන්න. මේ සූත්‍රයෙන් හදන්න. යම් වෙනවට දාන්නේ දැන් කවුද උතේ යම් සමානයි මොන කියන්නද? සෝඩියම්.
සෝඩියම් පරමාණුවේ මොන කන්දේද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. එම පරමාණු ස්කන්ධය වෙනකොට කියන්නේ කවුද? සෝඩියම් පරමාණු ස්කන්ධය. පරමාණුවේ ස්කන්ධය බෙදීම යටට එන්නේ මොකද්ද පුතේ? AMU. එහෙම නේද? ළමයි කියන එක තේරුණාද? තරණී තේරුණාද? ඔව් සර්. ඔව්. දැන් සෝඩියම් පරමාණු ස්කන්ධය දීලා තරණී. කීයද සෝඩියම් පරමාණු ස්කන්ධය? 3.8යි 9යි එක වැඩ කිරීම 10^23. ග්‍රෑම්. දැන් AMU එක අගයක් දීලා තරණී. කීයද AMU එකක් කියන්නේ? 1.6යි 6 වැඩ කිරීම 10^24යි ග්‍රෑම්. දැන් ඉතින් ওই ඉලක්කම් දෙක බෙදන්න. දැන් මේ අර්ථ දැක්වීම විද්‍යාව. මෙතනින් එහාට තොචිත් විද්‍යාවද ගණන්ද? ගාන. විද්‍යාව පාඩම් කරගන්න. මේක පාඩම් කරනවා කියන්නේ විද්‍යාව ඉවරයි. මේක කටපාඩම් කරනවා කියන්නේ විද්‍යාව ඉවරයි. දැන් ඉතින් ඔතනින් එහාට තියෙන්නේ ගණන්. දැන් ඉතින් මොකද කරන්නේ? ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒකක තියනවද? පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයක්. එච්චරයි. දෙගුණයක් කිව්වම ඒකක දාන්නේ. එහෙනම් මෙතන එන්නේ කීයද පුතේ බලන්න. මේ මෙතනින් එනවා. මේ ඉලක්කම් දෙක බෙදන්නකො. එතකොට මෙතනින් එන්නේ 3819 බෙදීම 1660. දශම ස්ථාන 3ක් තියෙන නිසා දශම ස්ථාන 3ට 3 අයින් කරා. ඊළඟ දශම ස්ථාන 3ට 3 කැපුණා. දැන් ඕවා තේරෙන්නේ නැතුව ඇති. ඊළඟ මෙතනින් එනවා 10^23ක් ඉරෙන් උඩ තියෙනවා. තොසිත් මේ සංඛ්‍යාව උඩට එද්දී 10 මොන 23ක් වෙනවද? ඍණ 24 උඩට එද්දී ධන 24 වෙනවා. දර්ශක උගන්වලා තියෙනවා නේද පුතේ? ත්‍රිවිෂා දර්ශක උගන්වලා තියෙනවද? ඍණ දර්ශක උඩට එද්දී ධන දර්ශක වෙනවා කියලා? ඔව් සර්. ඔව්. දැන් එහෙනම් ඔබ සුළු කරන්න. සුළු කරාම කොහොමද එන්නේ බලන්න. සුළු කරාම එනවා අතන උත්තරේ මේකෙන් බෙදන්න. එතකොට බෙදලා උත්තරේ දාන්න මෙතන එනවා 10/23න් 10/24ක් ගියාම කීයද තොයිත් උත්තරේ 10 එකයි. ඔයාලා දන්නවා පාද සමාන නම් මේවා එකතු වෙද්දී මේ පාද සමාන නම් මේක වැඩි වෙද්දී දර්ශක එකතු වෙනවා. ඍණ 23යි ධන 24යි ධන 1යි. ඒක තේරුණාද? මම දන්නේ නැහැ ඔයාලා ගණන් දෙන්න කොහොමද කියලා. යමිදු තේරුණාද? දැන් පැත්තක බෙදන්න 3819 බෙදීම 1660. බෙදලා බලන්න එක මෙතනින් තියෙනවා දෙගුණයක් 2යි. එතකොට දෙවරක් 0යි දෙවරක් 12න් 2යි ඉතිරි 1යි. දෙවරක් 6 12යි 13න් 3යි ඉතිරි 1යි. දෙවරක් 1 2යි 1යි 3යි. එහෙනම් ඔන්න ඔය ගානේනවා. තේරුණාද? එහෙනම් මෙතනින් එනවා මෙයාගෙන් අඩු කරාම 9යි. මෙතනින් 11න් 2ක් ගියාම කීයද? 9යි. ඊළඟ මෙතන තියෙන්නේ එතකොට එකක් ගත්ත නිසා 7යි 7න් 3ක් 4යි 599. දැන් ආය 4090ට දශම ටිකක් තිබ්බා. ගත්තාම කීයද කියන්නේ? 1660 ඒවා කීයක් තියෙනවද? කියන්නේ දෙකක්ද තුනක්ද? කියන්නේ තුනක්. අපි තුනක් දාන ආසන්න වශයෙන් 3යි ඈ. එතකොට තුනක් ගත්තාම 3 වරක් 0යි 3 වරක් 18න් 8යි ඉතිරි 1යි 3 වරක් 18යි 19න් 9යි ඉතිරි 1යි 3 වරක් 1 3යි 1යි 4යි. ආසන්න වශයෙන් අවුලක් නැහැ. මේක තේරුණා නේද? එහෙනම් 10යි. ඔච්චරම නේද තොචිත් 100ට නැහැනේ. ඒක තේරුණා නේද තොචිත්? ඊළඟ 18ක් නැහැනේ. තේරුණාද තොචිත්? එහෙනම් මෙතන ඉන්නේ 2.3 වැඩි කිරීම 10 එක්වෙනි බලයක්. 10 එක කියන්නේ 10 නේද විශා? ඔව් සර්. එහෙනම් 10 මේක වැඩි කරාම උත්තරේ කීයද? 20. 20 3යි. තේරුණාද? තේරුණාද කිව්වද? ඔව් සර්. විභාගයේ ලියනවා නම් මේවා ඕන. ඔයාලා විභාගයේ ලියන්න නැත්නම් අවශ්‍ය නැහැ. හරි? දෙවෙනි උදාහරණය ලියාගෙන හදන්න කතා. දෙවෙනි උදාහරණය
පොටෑසියම් පරමාණුවේ ස්කන්ධය 6.476 වැඩි කිරීම 10 23 ග්‍රෑම් වේ. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන්න. වරාන්තම දෙනවා AMU එකක් මෙච්චරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මේ තමයි කුඩාම පඩිය. එහෙනම් දැන් හදන්න පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි. එම පරමාණු ස්කන්ධය කියන්නේ K පරමාණු ස්කන්ධය දෙන්නේ. නිසා දැන් ආදේශ කරන්න. එතකොට මේක පාඩම් කරගන්න වෙනවා. දැන් අදන් ටක් ගාලා පොටෑසියම් පරමාණු ස්කන්ධය දාන්න ඉගෙන උඩ කීයද ස්කන්ධය 6.476 වැඩි කිරීම 10 23යි. මේකෙන් ගැළවිල්ලක් නැහැ මේව බෙදන්න වෙනවා. AMU එකේ සදාකාලිකයි අමරණීයයි කීයද 1.666 වැඩි කිරීම 10 24යි. ළමයිනි මේ කියන එක තේරුණාද? 39 එතනට ආදේශ කරා 6476 වැඩි 6.476 වැඩි කිරීම 10 23. මෙතන දැම්මා 1.666 බිංදුව තව මෙතන 3ක් කියලා දැම්මා. එතකොට මෙතනින් මේ දශම ස්ථාන තුනට මේ දශම ස්ථාන තුන අයින් වුණාම මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එනවා මෙහා මෙහෙම. එහෙනම් මෙතනින් දැන් අවසානට උත්තරේ සුළු කරාම කීය දෙන්නේ මෙහා පැත්තක බෙදන්නට. මේක 10 වසර ළමයෙකුට බෙදා ගන්න බැරි නම් මේක 10 වසර වෙන්න බෑ. එක්ක 3ක් උකණේකේ. එහෙනම් මෙයාට මෙයා කීයක් තියනවද කියලා බලන්න ඕන. එතකොට 1660 ඒවා 6000ට. ආසන්න වශයෙන් 3ක් විතර තියෙන්න ඕන කියලා අපි හිතනවා. 3ෙන් වැඩි කරලා බලන්න නැත්තද කියලා. 3 වරක් බිංදුවයි 3 වරක් අය 18න් 8යි ඉතිරි එකයි 3 වරක් අය 18යි 1යි 19න් 9යි ඉතිරි එකයි 3 වරක් එක 3යි 1යි 7යි. හරිද? අඩු කරලා බලන්න. අඩු කරාම කීයද 6යි. මෙතන 17න් 8ක් ගියාම ඉන්නේ කීයද? 17න් 8ක් ගියාම 9යි. මෙතනින් වෙනවා 3යි. 13න් 9ක් ගියාම කීයද? 13න් 9ක් අයින් වුණාම 4යි. හරිද? ඊළඟ මෙතනින් එනවා කීයද? මෙතන එකක් ගත්ත නිසා 5යි 5න් එක 4ක් 1යි. එතකොට මේකට නෑනේ යන්නේ. එහෙනම් හරි උත්තරේ. මෙතන තියෙන්නේ 1600 ගණන් නෑනේ 1800 ගණන් මේ කියන්නේ 3යි. ඊළඟ දශම ස්ථානයක් තිබ්බා මෙතෙන්ට මොකද කරන්නේ බිංදුව ගත්තා. දැන් 14960ට තියෙන්න ඕන මේ වගේ ඒවා 9ක් වගේ ආසන්න වශයෙන්. 9 වරක් බිංදුවයි 9 වරක් අය 50 නමක 54න් 4යි ඉතිරි 5යි 9 වරක් අය 54යි 59න් 9යි ඉතිරි 5යි 9 වරක් 1 9යි 5යි 10. හරි නේද? එහෙනම් උත්තරේ හරි නේද? එහෙනම් 3.9යි. එහෙනම් උත්තරේ කී නම ගුණයක්ද? 39 ගුණයක්. තේරුණාද යමිදු? ඔව් සර් තේරුණා. ඔයාලා බලන්න මම පොටෑසියම් දුන්න තැන දීලා ඇති 39 19 කියලා. බලන්න මේ මේකක් තියනවද කියලා. තියනවද බලන්න. පොටෑසියම් ගැන අපි ඉලෙක්ට්‍රෝන ගාන කීයද ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන ආදී ගණනය කිරීම අපි කරා. එහෙනම් මෙතන සාපේක්ෂව ගණනය කිරීම අපි ස්ටාර්ට් කරා මේ විදිහට. එහෙනම් සාපේක්ෂව ගණනය කරන්නේ කොහොමද? මෙයා වගේ මෙයා කී ගුණයක්ද? මෙයා වගේ මෙයා කී ගුණයක්ද කියන එක අපි ගණනය කරන්න උත්සාහ කරනවා. තේරුණාද? එහෙනම් මේ පඩිය තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි ඔය පඩිය කියන්නේ ග්‍රෑම් 10 පඩිය නා. ග්‍රෑම් 100 කියන්නේ ග්‍රෑම් 10 වගේ 10 ගුණයක්. ග්‍රෑම් 500 කියන්නේ ග්‍රෑම් 10 වගේ 50 ගුණයක්. ග්‍රෑම් 300 කියන්නේ ග්‍රෑම් 10 වගේ 30 ගුණයක්. ඒ නිසා යම් පරමාණුක ස්කන්ධය මේ හොයාගත්ත එක්කනට දරන අනුපාතය කියනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා. ඒ වගේම තමයි සමහර ඒවා තියෙන්නේ අණු විදියට. යම් අණුවක ස්කන්ධය මේ AMU එක වගේ කී ගුණයක්ද කියන එක අපි ඔය එකට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. එහෙනම් මෙන්න මෙතනින් අපි මේ ටික තමයි ඉගෙන ගත්තේ. පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ නමක් දුන්නා AMU atom mass unit කියලා. C12 සමස්තයක පරමාණු ස්කන්ධෙන් 12න් එකයි කියලා එක කඩපාඩම් වෙන්න ඕන. ඊළඟට මේ අර්ථ දැක්වීම දෙක පාඩම් වෙන්න ඕන. सापेक्ष परमाणु स्कंदे කියන්නේ යම් පරමාණුක ස්කන්ධය බෙදීම මෙයා. सापेक्ष අණුක ස්කන්ධය කියන්නේ යම් අණුක ස්කන්ධය බෙදීම මෙයා.
අපි මේකෙන් ගණන් ඇදුවා මේකෙන් ගණන් ඇදුවේ නැහැ. ඔතන ගානක් දෙකක් හදලා ඊළඟ මාතෘකාවට යන්න. දැන් ඔතන ලියන්න උදාහරණයක් example කියලා ලියන්න. example කියලා ලියන්න. උදාහරණයක් ලියන්න. ජල අණුවක ස්කන්ධය ජල අණුවක වරහන් තුල ලියන්න H2O. මෙන්න මෙහා පරමාණු විදියට නෙමෙයි අණු විදියට. අණුවක ස්කන්ධය. ජල අණුවක ස්කන්ධය ජල අණුවක ස්කන්ධය 2.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. 2.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ලෙස ලැබේ ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. වලත් මේ විදිහට කෙටියෙන් ලියන්න. सापेक्ष अणुक स्कंदය සොයන්න. सापेक्ष अणुक स्कंदය සොයන්න. ජල අණුවේ सापेक्ष अणुक स्कंदය සොයන්න. වරහන් තුල දෙනවා AMU එහෙම නැත්නම් atom mass unit කියන ඒකකය සමානයි 1.6යි 7 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. ओके दात मान දුන්නා. වරහන් තුල ලියන්න. AMU සමානයි 1.6යි 7 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. දැන් හොයන්න බලන්න ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. කොහොමද යන්නේ? මේ H2O වල सापेक्ष अणुक स्कंधय समान H2O अणुक स्कंधय बेदीम මේක ලියනකොට ලකුණු දෙනවා AMU then H2O අණුවක ස්කන්ධය දීලා තියෙනවා 2.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. AMU එකකගේ දීලා තියෙනවා 1.6යි 7 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. දැන් ඔය දෙන්න බෙදන්න. ඔය ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය. කීයද කියලා ටක්කලා උත්තර දෙන්න. එදත් ඔය ආයෙ ගණන් ඇදුවා. හැබැයි අණු වලින් එකක් ඇදුවේ නැහැ. එදා ඇදුවේ මෙතන පරමාණු. අද අණු. සමහර අය ඉන්නේ පරමාණු විදියට නෙමෙයි අණු විදියට නේ. තනිකඩ ජීවිත ගත කරනවා නම් පරමාණු. තවත් කට්ටියක් එක්ක බැඳලා ඉන්නවා නම් ඒවට කියන්නේ අණු. තනිකඩ ජීවිත ගත කරනවා නම් පරමාණු. මේ වගේ වෙනත් පුජ්‍යලයක එක්ක තසාත බැඳලා ඉන්නවා නම් ඒවට කියන්නේ අණු. එතකොට ජලය කියන්නේ අණුද පරමාණුද? ලංකේෂ් ජලය කියන්නේ අණුද පරමාණුද? අණුව. ඒක හයිඩ්‍රජන් දෙන්නෙකුයි ඔක්සිජන් එක්කෙනෙකුයි බැඳලා ඉන්නේ. ඒ නිසා අණුව. ඒ නිසා එයාට පරමාණුක ස්කන්ධය කියන්නේ එයාට කියන්නේ අණුක ස්කන්ධය. දැන් මෙතන උත්තර කියන්න බලන්න අගල. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. මෙතන දශම ස්ථාන 2යි මෙතන දශම ස්ථාන 2යි. ඔබට පේනවා ඇතිනේ 100න් උඩත් වැඩි කරලා යටත් වැඩි කරාම මෙතන ඉන්නවා 299 බෙදීම 164. ඒ වගේම මෙතන 10 ඍණ 23යි මෙතන එනවා 10 ඍණ 23යි මෙයා උඩට ගියාම 10 ධන 24ක් වෙනවා. එහෙනම් මෙතනින් මේ දෙන්නා සුණුනාම වෙනවා 10 එක්කෙනි බලය. දර්ශක නීති දන්නවනේ පාද සමාන නම් වැඩි වෙද්දින් දර්ශක එකතු වෙනවා. ඒතකොට ඍණ 23යි ධන 24යි එකතු කරාම ධන 1. දැන් මේ මෙයා බෙදන්න.
මෙයා බෙදුවාම කීයද මේ උත්තරේ පැත්තක බෙදන්න 299 බෙදීම 187. ඕක ඉතින් දැන් ඕක Tamanට ගණන් බෑ නම් මේක බෑ. 187ක් බලක් 1යි 187යි. එතකොට මෙතන දෙකක් ඉතිරි මෙතනින් එනවා 3යි මෙතනින් 1යි 132යි. 132යි කියන්නේ දශම ස්ථානය කියන බිඳුවක් දැම්මා. දැන් තියෙනවා 1320ට ආසන්න වශයෙන් 8ක් විතර තියෙනවා. 8 වරක් 7 56න් 6යි. ඉතිරි 5යි. 8 වරක් 6 48යි. 49 50යි 53න් 3යි ඉතිරි 5යි. 8 වරක් 1 8යි 5යි 13යි. හරිනේ ආසන්න වශයෙන් නේ මෙතන දෙන්නේ 1.79ක් වගේනේ ආසන්න වශයෙන් හරි. තේරුණාද කිව්වේ? එහෙනම් මෙතන උත්තරේ ඉන්නේ කීයද? 1.8 වැඩි කිරීම 10යි. එහෙනම් උත්තරේ කීයද? යමිදි උත්තරේ කීයද? 18යි. උත්තරය 18යි. උත්තරය 18යි. ඒ කියන්නේ අර AMU එක වගේ කී ගුණයක්ද යමිදු? 18 පරමාණු ස්කන්ධ ඒකකය වගේ කී ගුණයක් බරයිද ජල අණුව? 18 ගුණයක්. 18 ගුණයක් බරයි. ගුණයක්. අන්නයි ගුණයක් ඈ 18 ගුණයක් බරයි. උදාහරණ දෙක carbon dioxide වරාන් තුල CO2 carbon dioxide වරාන් තුල CO2 වායුවේ අණුවක ස්කන්ධය දැන් මේ වගේ ගානක් හදන්න බැරි නම් වැඩක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වරාන් තුල CO2 වායුව. වායුවේ අණුවක ස්කන්ධය. ඇයි පුතේ මේක අණුවක් වෙන්නේ තොෂි? බන්ධන පරමාණුවක්ද? නෑ. තනි පරමාණුවක් නෙමෙයි නේද තොෂිත් මේ? පරමාණු කාබන් එකයි ඔක්සිජන්ලා දෙකයි කසාත බෙදලා නේද තොෂිත් ඔය ඉන්නේ? ඔව්. එහෙනම් මේක තනි පරමාණුවක් නෙමෙයි. කාබන්ලා එකයි ඔක්සිජන්ලා දෙන්නෙකුයි කසාත බෙදලා. එහෙනම් මෙයා ඉන්නේ පරමාණුක තත්ත්වෙ නෙමෙයි අණුක තත්ත්වෙ. නිසා අපි මෙතන කාබන් ඩයොක්සයිඩ් පරමාණුවක කියන්නේ නැහැ. අපි කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුවක. තනියම මෙයා ඉන්නවා නම් ඒකට කියන්නේ පරමාණු. තනියම ඔක්සිජන් ඉන්නවා නම් ඒකට කියන්නේ පරමාණු. මුන්දෙන කසාද බැඳාම ඒකට කියන්නේ අණු නැත්තම් සංයෝග. ඒ කියන එක තේරුණාද ලංකේෂ්? ඔව් සර්. ඔව්. ඒක සාමාන්‍ය මේ CO2 කියන්නේ අණුක විදියට ඉන්න එක. අපි හුස්ම ගන්න පිට කරන කාබන් ඩයොක්සයිඩ් වගේ. නැගෙන කාබන් ඩයොක්සයිඩ් වරාන් තුල CO2 වායුවේ අණුවක ස්කන්ධය ඒවා මතක තියාගන්න එපා. අණුවක ස්කන්ධය 7.3යි 1 වැඩි කිරීම 10 ඍණ 23යි. 7.3යි 1 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. 7.3යි 1 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. 7.3යි 1 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. වේ මම මේ තුන මතක් නැත්තේ ඒ තුන දිහා බලාගෙන ඉන්න. වේ CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. වරාන් තුල දෙනවා විභාගයක AMU සමානයි 1.6යි 6 දුන්නත් කමන්නේ 7 දුන්නත් කමන්නේ වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. මේක දෙනවා. මේක 6.6යි 6 කිව්වත් කමක් නැහැ. උත්තර ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
මොකද 10 ඍණ 24ක් තියෙනවා. 1.6 හෝ 6.7. ඒක අවුලක් නෑ. ඉස්සලා ඇහුව පුතා තොෂිත් නේද ඇහුවේ පුතේ? ඔව් සර්. ඔව්. ඒක එහෙම අවුලක් නෑ පුතේ. ඒක අර වට යනවා. ඒක මෙතනට වැටුවාම හරි. තත්ත්වය මේක ලියන්න. දැන් මෙතන මේ බලන්න ලියන්නේ මේ සූත්‍රය. මේ සූත්‍රය ලියන්න. මේක ලියනවට ලකුණු දෙනවා. මෙතන ලියන්නේ CO2 වල සාපේක්ෂාංක ස්කන්ධය සමානයි. මෙතන ලියන්නේ CO2 අණුවක ස්කන්ධය බෙදීම A. දැන් ආදේශ කරන්න. ඔයාලා දන්නවද මේ සූත්‍රය ලියනවට ලකුණක් දෙනවා. මේ සූත්‍රය ලියනවට ලකුණක් දෙනවා. මේ සූත්‍රය තමයි ඔය ලියන්නේ. තේරුණාද මෙතුලි? ඔව් සර්. ඔව්. අතන දැන් ජලය නම් අපිට ජලයේ සාපේක්ෂක ස්කන්ධය සමානයි. ජලාණවක ස්කන්ධය බෙදීම AMU. කාබන් ඩයොක්සයිඩ් ලන්නේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂක ස්කන්ධය සමානයි. කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය බෙදීම AMU. ආවලාගේ සාපේක්ෂ ස්කන්ධය සමානයි. ආවලාගේ ස්කන්ධය බෙදීම AMU. ඕන එක. ගණන් හදලා ඉවර කරන්න බෑ මේක තේරුම් ගන්න. සවිතු තේරුණාද? සවිතු? තේරුණා සර්. right. එහෙනම් හදලා උත්තරේ කියන්න. විනිශා හදලා උත්තරේ කියන්න විනිශා. මෙතන ඉන්නේ කීයද? කාබන් ඩයොක්සයිඩ් අණුවේ ස්කන්ධය නවා කීයද බලන්න. 7.31 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. යට එනවා AMU එක ඒක සදාකාලිකයි අමරණීයයි හැමදාම එහෙමම තමයි. මේක 1.6යි ආයනවා ඒක විභාගෙට දෙනවා. 10 ඍණ 24යි ග්‍රෑම්. දැන් එන ග්‍රෑම්ට ග්‍රෑම් මොනවද යනවද? කැපිලා යනවා. ඒ කියන්නේ සාපේක්ෂ කියද්දී එයාට ඒකකයක් නැහැ. එහෙනම් මෙතනින් අපිට එනවා මෙතනත් දශම ස්ථාන දෙකයි මෙතනත් දශම ස්ථාන දෙකයි. එහෙනම් මෙතන එනවා 731 බෙදීම 167. වැඩි කිරීම 10 ඍණ 23 එහෙමම තියෙනවා. මේ 24 උඩට ආවම 10 ධන 24ක් වෙනවා. දැන් උත්තරේ කියන්න බලන්න උතන. මෙතනින් එනවා 10 1යි කියලා. තංගලා. උත්තරේ කියන්න බලන්න. 44යි. right. උත්තරේ ගන්න ඉක්මනින් අනිත් අයත් යන්න අනිවාර්යෙන් එන්න ඕන 4යි. එතන මෙහා සාපේක්ෂාංක ස්කන්ධය සොයා ගන්න පහසු ක්‍රමය කියලා ලියලා යටින් යන්න බොහෝ ගැටලු සෑදීමේදී යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සොයා ගැනීම පහත ක්‍රමයට අනුව සිදු කරයි. පහත ක්‍රමයට අනුව සිදු කරයි. එනම් මේ පැත්ත බලන්න. එනම් කියලා දාලා මේ පැත්ත බලන්න. මේ යම් අණුවක මූර්ධජන යන අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. මෙන්න මෙහා. එම අණුවේ අඩංගු මුළු පරමාණු වල එම අණුවේ අඩංගු මුළු පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ එකතුව.
सापेक्ष परमाणुक ස්කන්ධයන්ගේ එකතුව. මේක තමයි ගොඩක් දුරට ගන්නෙ. යම් අණුවක සාපේක්ෂාණුක ස්කන්ධය සමානයිලු එම අණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ එකතුව. එම අණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ එකතුව. එම අණුවේ අඩංගු මුළු පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ මුළු එකතුව Vg එකතුවට සමානයිලු යම් අණුවක සාපේක්ෂාණුක ස්කන්ධය. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඕක තේරෙන්න මේකට බලන්නකො. උදාහරණයක් විදිහට ඕක තේරෙන්න කිව්වොත් එimhe ඔයාලට දෙනවා එක්සැම්පල් මේක දෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ सापेक्ष अणुक स्कंदय सोयන්න මේන් ගන්න දෙනවා මේ සොයන්න කියලා දෙනවා මේ මේකේ වරහන් තුල දෙනවා මෙන්න මේවා මොකද්ද දෙන්නේ කාබන් පරමාණුක සාපේක්ෂ අණුක ස්කන්ධය 12යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඒ වගේම ඔක්සිජන් පරමාණුක සාපේක්ෂ අණුක ස්කන්ධය 16යි ඔය දෙන්න අපි මුල්ම දවසේ හෙව්වා තේරුණාද නම් දැන් මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා. එහෙනම් අපි හොයන්නේ මේමයි CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා ලිව්වා. ලියලා මේ බලන්න කාබන් කියන පරමාණු වර්ගයට මම වරහන් විගලක් දානවා. ඔක්සිජන් පරමාණු කියලා જાතියක් ඉන්නවා යාට වරහන් විගලයක් දානවා. මේ දෙන්න අතරමැද එකතු කිරීම දානවා. දැන් පරමාණු වර්ග ඔතන දෙකක් ඉන්නවායි කියලා තේරෙනවනේ. परमाणु वर्ग දෙකක් නම් වරහන් විගල දෙකක් දානවා. දැන් කාබන් පරමාණු එකක බර කීයද මෙතුණි? කාබන් එක්කෙනෙකුගේ බර කීයද? 12යි. 12යි. කාබන් පරමාණු මෙතුණි කීයක් ඉන්නවද මෙතන කාබන් පරමාණු? 1යි. 1යි. එහෙනම් 12 වරක් 1යි. ඒ වගේම ඔක්සිජන් පරමාණු එකක බර කීයද තොෂි? 16. 16යි. ඔක්සිජන් පරමාණු තොෂිත් කීයක් පේනවද තොෂිත් මෙතන ඔක්සිජන්ලා? දෙකක් පේනවා. එහෙනම් 16 වරක් 2යි. දැන් එනම් මේක සුළු කරාම 12 වරක් 1 12යි. 16 වරක් 2 32යි. උත්තරේ එනවා නැවතත් අරා උත්තරේ. ඔක ආවනේ ඉස්සෙල්ලා තොෂිත් 44? ඔව් සර්. එහෙනම් කෝකද ලේසි? මෙතුළි ඉස්සෙල්ලා ක්‍රමයේද ලේසි මේ ක්‍රමයේද ලේසි? මේ ක්‍රමයේ ලේසි. ඉස්සලාම බෙදීම නම් මම මුකුත් දෙන්නේ නැහැ. මං කියන එක තේරුණාද? මේ තියෙන්නේ ඕක තමයි. යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධ සමානයි. එම අණුවේ අඩංගු මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ එකතුව. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ එකතුව. යමිදු තේරුණාද කිව්වද යමිදු? ඔව් සර් තේරුණා. ඊළඟ තව එකක් අපි බලමු මේක හදාගන්න ඉස්සර. මේ විදිහට මෙයා කියන්නේ එනම් කියලා ලියලා මේක මෙහෙම ලියන්නකො එනම් කියලා ලියලා මේක මෙහෙම ලියන්න යම් අණුවක කියලා ඔබ ලියන්න උදාහරණයක් කරන්න ටක් ගාලා උදාහරණ දෙක කියලා ලියන්න උදාහරණ දෙක කියලා H2O අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න මේ මේවා විභාගයට දෙනවා විභාගයට ලබා දී පාඩම් කරන්න එපා ඒක ඔය දෙනවා මේ වරහාන තුල තියෙන දත්ත දෙනවා මේ දත්ත විභාගෙට දෙනවා ඒව පාඩම් කරන්න එපා දැන් ඔයන්න බලන්න ජලාංගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඔක ලියන්න ගන්න H2O අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කොහොමද ලියන්නේ මෙහෙම ලියන්න ඉස්සලා H2O වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි මෙතන පරමාණු වර්ග කීයක් ඉන්නවද පුතේ ලංකේෂ් वर्ग කීයද දෙකයි එහෙනම් මෙන්න වර්ග දෙකට ගෙවල් දෙකක් ඕපන් කරා මේ ගෙවල් කියන්නේ වරහන් දෙකක් මේ සිස්ටම් එක අල්ලගන්න මේ හයිඩ්‍රජන් ගේ ගෙදර මේ ඔක්සිජන් ගේ ගෙදර රයිට් දැන් හයිඩ්‍රජන් එකකුගේ බර කීයද පුතේ ඔමේෂ් එකයි හයිඩ්‍රජන් එකකුගේ බර එකයි ඒ වගේ හයිඩ්‍රජන් කී ගුණයක් ඉන්නවද ලංකේෂ් දෙගුණයක් අන්න දෙගුණයක් එහෙනම් මොන හයිඩ්‍රජන් ගේ ගෙදරගේ ජාතකේ ලිව්වා ඊළඟ යනවා ඔක්සිජන් ගේ ගෙදර ඔක්සිජන් එකකුගේ බර කීයද පුතේ
16යි. රජයෙන් දීලා තියෙනවා. දැන් ඔක්සිජන්ලා මෙතන කීයක් ඉන්නවද පේනවද මෙතුලේ ඔක්සිජන්ලා කීයද? එක්කෙනෙක්. එක්කෙනයි. එහෙනම් මෙතන ඉන්නේ 16 වරක් 1. දැන් එනම් සුළු කරාම 1 වරක් 2 2යි 16 වරක් 1 16යි 16යි 2යි උත්තරේ කීයද 18යි. බලන්න ඉස්සලා ගානක හදුවා නේද ඕක පිරිෂා? ඔව් ජලානුව කියන්නේ 18 ගුණයක් බරයි කියලා ඔයාලා ලියාගත්තා. ආවා නේද ඒක මෙතුලි? එහෙම එකක් තියනවා නේද? ඔව් සර්. හරිම ලේසි මේක. මේ ක්‍රමය තමයි ඔයාලගේ විභාගෙට එන්නේ ඈ. නමුත් අර අර්ථ දැක්වීම පාඩම් කරගන්න වෙනවා. දැන් ඔයාලට විභාගෙට අපි කඩයක් දාද්දී කැල් එක පාවිච්චි කරාට කැල් එක නැති දවසට අපිට සාමාන්‍ය පරිදි එළවලු වල මිල වැඩි කරලා බිලා දාන්න පුළුවන් වෙන්න බෑ. එතන අර්ථ දැක්වීම තිබුණාට මේ ක්‍රමයෙන් තමයි ගාන හදන්න ගොඩක් දුරට එන්නේ. හරි නේද? දැන් තව එකක් දෙන්න. හරිද? ඊළඟ තුන්වෙනි උදාහරණය ලියන්න. උදාහරණ අංක 3. මේ C6යි H12යි O6යි. මේකට කියන්නේ ග්ලූකෝස් අණුව. ග්ලූකෝස් අණුව. බලන්න පළවෙනි පාඩමේ තිබ්බා අණුව. පළවෙනි පාඩමේ ආහාර පෝෂක ගැන තිබ්බා මතකද? තාෂියා මතකයි සර්. ඔව්. එතකොට මේ අණු ග්ලූකෝස් කියලා තිබුණා. ලැක්ටෝස්, ෆ්‍රුක්ටෝස් මතකද? ග්ලූකෝස්, සුක්‍රෝස් කියලා තිබුණේ. මේවා තමයි ඔයාලට විභාගෙට එන්නේ. එහෙනම් දැන් මෙතන තව දෙන්න ඕන தත්ත්වයක්. මොකද්ද මෙතන? ග්ලූකෝස් වල සාපේක්ෂ අණු ස්කන්ධය සොයන්න. ඔය තමයි ප්‍රශ්නේ. දැන් එහෙනම් ඔතන මොකද්ද දෙන්න ඕන? මෙයාගේ දත්ත දෙන්න ඕන. මේක විභාගෙට දෙනවා. මේ වරාන්තර දෙනවා C සමානයි 12යි, O සමානයි 16යි, H සමානයි 1යි. මේවා පාඩම් කරන්න එපා. විභාගෙට ලබා දෙයි කියලා මම ලියලම තියෙනවා. වගකීමෙන් කියනවා. අසංගී තේරුණාද? දැන් මෙතන හදන්නේ නම් කොහමද? C6යි H12යි O6යි වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. මෙතන කී දෙනෙක් ඉන්නවද? ඔමේ කී දෙනෙක් ඉන්නවද පරමාණු වෙනස්? 6ක්. වර්ග 6ක් ඉන්නවද? වර්ග 6ක් පේනවද? මට 3යි පේන්නේ. එකිනෙකට වෙනස් වර්ග කීයක් ඉන්නවද මෙතන ඔක්කොම? 3ක් සර් 3ක්. වර්ග 3යි. වර්ග 3යි. වර්ග 3ක් නිසා තොෂිත් මෙතන ගෙවල් කීයක් හදන්න ඕනද තොෂිත්? 3ක් සර්. අන්න රයිට්. අන්න වර්ග 3ක් දැම්මා. වර්ග 3යි නම් ගෙවල් 3යි. කාබන්ට එක ගෙදරක් හදලා දෙන්න, ඔක්සිජන්ට තව ගෙදරක් හදලා දෙන්න, හයිඩ්‍රජන්ට තව ගෙදරක් හදලා දෙන්න. මොකද බල්ලෝයි මිනිස්සුයි හරකුයි එකට ජීවත් වෙන්නේ නැහනේ. එහෙම ජීවත් වෙනවද? යමිදු? නෑ. බල්ලන්ට එක ගෙදරයි, මිනිස්සුන්ට එක ගෙදරයි, හරක්ට එක ගෙදරයි. තුනක් ගෙවල් ගැව්වා. ඒ ඔක්කොම එකතු කිරීම කියලා දැම්මා. හැබැයි වෙන වෙනම ඉන්නේ. එහෙනම් දැන් ඔන්න බල්ලා ගැන ලියනවා. කාබන් එකෙකුගේ කීයද තොෂිත්? එකෙකුගේ කාබන් එකෙකුගේ බර කීයද තොෂිත්? කාබන් එකෙකුගේ 12යි. ඒ වගේ කාබන් කීයක් ඉන්නවද තොෂිත් මෙතන කාබන්? 12 ඒවා කීයක් තියෙනවද? 6යි. තේරුණාද? ඊළඟ හයිඩ්‍රජන් කියනවා. හයිඩ්‍රජන් එකෙකුගේ බර කීයද හයිඩ්‍රජන්? 1යි. 1යි. හයිඩ්‍රජන්ලා මෙතන කී දෙනෙක් ඉන්නවද පුතේ හයිඩ්‍රජන්ලා? 12යි. 12යි. එහෙනම් එක කී ගුණයෙන්ද වැඩි වෙන්නේ? 12න් වැඩි වෙනවා. ඊළඟ ඔක්සිජන්. ඔක්සිජන් එකකගේ බර කීයද පුතේ මෙතන? 16ක්. ඔක්සිජන්ලා කී දෙනෙක් ඉන්නවද පුතේ මෙතන ජයවර්ධන? 6ක්. 6ක්. එහෙනම් 6 වැඩි. එමාන කොච්චර ලේසිද කියලා. දැන් එහෙනම් ඔබ සුළු කරන්න. 12 වරක් 6. 6 වරක් 2 12න් 2 ඉතිරි 1යි 7යි. ඊළඟ ධන 12 වරක් 1 12යි. මෙතන 6 වරක් 16 වරක් 6 වරක් 6 30යි 9 ඉතුරු 3 6 වරක් 6 ඉතුරු 9. දැන් ඔක්කොම එකතු කරාම කීයද එන්නේ 100? 80. ලෝකේ කවුරුද
ඒ කියන්නේ මේකේ තේරුම මොකද්ද තොෂිත්? AMU වගේ කී ගුණයක් බරයිද? 180. AMU වගේ කී ගුණයක්ද? 180 ගුණයක් බරයි. තේරුණාද කිව්වද? පසංගි තේරුණාද? ඔව් සර්. right. තව එකක් දෙන්නම්. මේක නම් බල ඔයාලා මේවනම් දන්නේ නැතුව පුතේ කවදාවත් ඉදිරියට යන්න එපා යන්න බෑ 11 වතර යන්න බෑ. මේවා එකයි කියන්නේ කට් කරගන්න එපා පන්ති. තේරෙනවද? ගොම් ආතල් දෙන්න එපා ඉගෙන ගනින්න. උඹලට තේරෙයි උඹලා ඉදිරියට යද්දී උඹලට මොකද වෙන්නේ කියලා. කොටසක් යවුන් ඉදිරියට යද්දී අනිත් තුන් එකතන පල් වුණාම තේරෙයි මොකද්ද කියලා. තේරෙනවද? ඒ නිසා චුට්ටක් උත්සාහ කරන්න. උදාහරණයක් සල්ෆියුරික් අම්ලය වරන්තර H2SO4 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. වරහන් තුල දෙනවා H සමානයි 1යි මේ ටික වරහන් තුල දෙනවා. H සමානයි 1යි S සමානයි 32යි O සමානයි 16යි. මේක විභාගයක් දෙනවා. ඒක දත්තයක්. දැන් හොයන්න බලන්න. එකිනෙකට වෙනස් පරමාණු කීයක් තියෙනවද? 3ක්. 3යි ඈ. එහෙනම් වරහන් යුගල් 3ක් දාගන්න ස්කෝපෝ වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. දැන් මෙතන වරහන් යුගල් කීයක් දානවද? 1යි 2යි 3යි. නේද? මෙතන බල්ලට ගෙදරයි, කොල්ලට ගෙදරයි, හරකට ගෙදරයි. ගෙවල් 3ක් හදාන්න. තේරුණාද තරණි කියන දේ? ඔව් සර්. ඔව්. දැන් බල්ලගේ විස්තරය ලියන්න. හයිඩ්‍රජන් එකකගේ බර කීයද තොෂි? මෙතන ඉස්සලම හම්බෙන්නේ හයිඩ්‍රජන් මේ පිළිවෙලට මේවට දෙන්න. කාමර දෙන්න මෙයාට එකයි, මෙයාට කාමරයයි, මෙයාට කාමරයයි. මේ සූත්‍රයේ පිළිවෙලට ලියන්න. සූත්‍රයේ පිළිවෙලට ලියන්න. සූත්‍රයේ ඉස්සලම ඉන්නේ හයිඩ්‍රජන් ගැලවෙනවා. හයිඩ්‍රජන් එකක් කියන්නේ එකයි. දැන් හයිඩ්‍රජන් ඒ වගේ කී ගුණයක් තියෙනවද තොෂි? 2 ගුණයක්. 2 ගුණයක්. දෙකෙන් වැඩි කරනවා. සල්ෆර් එකක් කියන්නේ කීයද තොෂි? 32යි. තේරෙනවද තොෂි? ඔව් සර්. මම මේ පාටක් මාරු කරලා දාන්නේ 32යි. සල්ෆර් පරමාණු කීයක් කියනවද තොෂි? මෙතන සල්ෆර් පරමාණු 1යි. 1යි. good. ඔක ඇස් පේනවා නම් හොඳට පේනවා. ඒ වගේම ඔක්සිජන් එකකගේ බර 16යි. රිෂා ඔක්සිජන්ලා කී දෙනෙක් ඉන්නවද රිෂා මෙතන? 4. 4යි. එහෙනම් 16 4 නේ. දෙයියනේ 10 වතර එකෙකුට මේක බෑ කියන්නේ. ඒක හොඳයි. පඹේක් විදියට නියරක් අයිනේ තියන්න. නියර එක තුන්මන් අන්දියක අත් දෙක බැඳලා මෙහෙම පඹේක් විදියට තියන්න ෂෝ. මෙච්චර කල් මේක තේරෙන්නේ නැත්තම් මෙච්චර උගලලා. එහෙනම් මෙතනින් එනවා දෙවරක් එක 2යි 32 වරක් එක 32යි දැක්කම 32 වරක් කරේ පුළුවන් 16 වරක් අතර මායංගාන කියන්නේ 64යි නේද? එහෙනම් උත්තරේ එනවා කීයද පුතේ? මෙතන එකතු කරාම 96යි 98යි. ඔය දුවත් එච්චර. ඒ කියන්නේ මේකේ තේරුම මොකද්ද යමිදු? AMU වගේ කී ගුණයක් බරයිද? පඩිය වගේ 98 ගුණයක්. ඒ කියන්නේ පරමාණු ස්කන්ධ ඒකකය වගේ 98 ගුණයක් බරයි. අනේ පුතේ මේක තේරෙන්න ඕන. මේක හරිම ලේසි බයොලොජි වලටත් වඩා ලේසි. හැබැයි ළමයි කෙමිස්ට්‍රි වලට ප්‍රිසිස් වලට අකමැති. අකමැති වෙන්න හේතුව මොකක්ද දන්නේ නැහැ. වැඩ කරන උන්ට නම් මේක ලේසි වෙන්න ඕන. රයිට්? ඇවගාඩ්‍රෝ නියතය නැත්නම් ඇවගාඩ්‍රෝ අංකය කියලා කියනවා. ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා තමයි ඔක හොයාගත්තේ. ඒකයි උගේ නම දැම්මේ. නිමල් හොයාගත්තා නිමල් කියලා දානවනේ ඔකට. ඇවගාඩ්‍රෝ අංකය නැත්නම් ඇවගාඩ්‍රෝ නියතය. හරි කියලා ලියලා යටින් ලියන්න මෙහෙම යටින් යන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන
सापेक्ष परमाणुक स्कंधයට සමාන सापेक्ष परमाणुक स्कंधයට සමාන ग्राम गणनक हो सापेक्ष අණුක ස්කන්ධයට සමාන බල සාමාන්‍ය ඡේදයක් ඇටේ ලියන්න මම මේ ලියන එක ලියන්න ඕනේ නැහැ सापेक्ष අණුක ස්කන්ධයට සමාන පොත බෙදලා උත්තර කියන්න බලන්න කාබන් වල सापेक्ष परमाणुक स्कंधය කීයද පොත බෙදලා කියන්න නැත්නම් ඔක්සිජන් වල කියන්න එහෙම කමන්නේ මොකක් කරේ නැත්නම් සෝඩියම් වල කියන්නකො සෝඩියම් වල सापेक्ष परमाणुक स्कंधය කීයද අපි හිතුව එක පොත බෙදලා කියන්න බලන්න सोडियम වල सापेक्ष परमाणु स्कंध ඉස්සලා මෙව්වේ ඕක පෙරලා කියන්න බෑ කීයද මෙතුණි 23යි නිසා මේක තමයි 23යි ඔව් නිසා මේ බලන්න सोडियम වලින් ඔයාලා ග්‍රෑම් 23ක් ගත්තොත් මේ सापेक्ष परमाणु स्कंधයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් ග්‍රෑම් 23ක් ගත්තාම එතන सोडियम परमाणु කීයක් තියනවද පුතේ මොන ගාඩ්‍රෝ ගානක්ද परमाणु කීයක් තියෙනවද මොන ගාඩ්‍රෝ ගානක්ද परमाणु මොන ගාඩ්‍රද නිසා सोडियम ग्राम 23ක परमाणु කීයද 6.02 වැඩි කිරීම 10 23 තේරෙනවද මේ කියන එක තේරෙනවද ඊළඟට කියන්නේ सापेक्ष परमाणु ස්කන්ධය තව එකක් පොටෑසියම් වල ඒවද මම එව් එකක් කියන්න ඔයාලා පොතේ තියෙනවා එව්ව නේද ඔව්ද ඔව් පොටෑසියම් වල කීයද सापेक्ष परमाणु स्कंधය 39 सापेक्ष परमाणु स्कंधය 39ක් නිසා දැන් තොෂි පොටෑසියම් ග්‍රෑම් කීයද ගන්නේ තොෂි 39 අන්න රයිට් එහෙනම් පොටෑසියම් වලින් ග්‍රෑම් 39ක් ගත්තාම परमाणु गान किए थे पोटेशियम परमाणु गान तो जी 6.10 केवल पोटेशियम ग्राम 39 में करता में के दिए परमाणु गान है ग्राम 39 में का परमाणु गान 6.2 दिखाई වැඩි කියන ලායි විශ්තුනා තේරුණාද ඊළඟ මට කියන්න බෑ सापेक्ष අණුක ස්කන්ධත් අපි එවුවා දැන් අවසන් අපි එවුවා ජලයේ सापेक्ष අණුක ස්කන්ධ කීයදාවේ H2O වල 18යි අන්න රයිට් මොන බය හතර තේරුම් ගන්න H2O වල सापेक्ष परमाणुක නෙමෙයි අණුක ස්කන්ධය මේ බලන්න सापेक्ष परमाणुක ස්කන්ධය सापेक्ष අණුක ස්කන්ධය සමාන ප්‍රයක් सापेक्ष අණුක ස්කන්ධය කීයද පුතේ ආවේ මට බලලා කියන්න කීයද 10 මම දන්නේ 18යි 8යි හැමෝටම බලන්න කියලා මම ආරාධනා කරන්නේ 18ක් නිසා දැන් වතුර ටැංක් කීයක්ද ගන්නේ තොෂි 18 ग्राम 18ක ජලය ग्राम 18ක තියෙන පරමාණුද අණුද තොෂිත් අණු අන්න රයිට් එතකොට එන්නේ අණු ගණන 6.02 වැඩි කිරීම 10 23 සමහර ඒවා පරමාණු විදියට ඉන්නවා සමහර ඒවා බන්ධන ගහලා අණු විදියට ඉන්නවා මේවා ඉන්නේ තනිකඩ ජීවිත මේක ඉන්නේ බන්ධන තේරුණාද තව එකක් මේ कार्बन डाइऑक्साइड करेगा कार्बन डाइऑक्साइड कर सापेक्ष अणुक स्कंधය කීයද ආවේ 44යි 44 නිසා දැන් ග්‍රෑම් කීයක්ද ගන්නේ අපි 44ක අණුද පරමාණුද අණු අණු ගණන මොන ගාඩ්‍රෝ සංඛ්‍යාවක්ද අර දුසිමට 12යි වගේ ඕක තියෙනවා
මේක තේරුණාද කියන එක පුතේ? පුතේ අය කියනවා මේකට පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ඇති ඕනෑම ද්‍රව්‍යයක් පදාර්ථය කියනවා. අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ඇති ඕන කෙහෙල් මලකට කියනවා පදාර්ථයක් කියලා. ඔය පදාර්ථය කියන එක මයිනස් සම්මත ඒකකයක් අර්ථ දක්වනවා අන්තර්ජාතික ඒකකයේ වශයෙන් මවුලය කියලා. තේරුණාද කිව්වද? තරණී? ඔව් සර්. ඔව්. ස්කන්ධය කියන්නේ අපි සාමාන්‍ය කියන කිලෝග්‍රෑම් වලින් මයින් එකකය. මෙතන තියෙන්නේ පදාර්ථයේ මයින් එකක. ලියන්න. එහෙනම් ඔතන යටින් යන්න. යටින් ඔතන ලියන්න. යටින් යන්න. යටින් යන්න. අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ඇති ද්‍රව්‍ය 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 ඉඩක් ගන්නා ස්කන්ධයක් ඇති ද්‍රව්‍ය පදාර්ථ ලෙස හඳුන්වයි. පදාර්ථ ලෙස හඳුන්වයි. පදාර්ථ ලෙස හඳුන්වයි. පදාර්ථ ලෙස හඳුන්වයි. එය මනින සම්මත ඒකකය. එය මනින සම්මත ඒකකය. එය මනින සම්මත ඒකකය. එය මනින සම්මත ඒකකය. එය මනින සම්මත ඒකකය මෞලයක් ලෙස පහත පරිදි අර්ථ දැක්වේ. 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 හරිද? පහත පරිදි මෞලයක් ලෙස අර්ථ දැක්වේ. right. මේ බලන්න අර්ථ දැක්වීම. මෙන්න මෞලයේ අර්ථ දැක්වීම. මේක බලන්න අර්ථ දැක්වීම. තේරෙනවද මේ මෞලික අර්ථ දෙක? මේකත් බලන්න උදේට බලන්න මෞලික අර්ථ දක්වනවා මෙන්න මෙහෙම. අපි සම්මත පරමාණුවක් ගන්නවා. සම්මත පරමාණුව තමයි කාබන් 12 පරමාණුවේ කාබන් 12 පරමාණුවේ ග්‍රෑම් 12ක ස්කන්ධයක ග්‍රෑම් 12ක ස්කන්ධයක් තුල ග්‍රෑම් 12ක ස්කන්ධයක් තුල අඩංගු පරමාණු ගණනට සමාන පරමාණු ගණනට සමාන තේරෙනවද? අණු හෝ අයන හෝ පරමාණු ගණනා මෞලයක් ලෙස හඳුන්වනවා. ගණනා මෞලයක් ලෙස හැඳින්වේ. සමාන මම මෙතන ලියන්න සමාන අණුවෝ පරමාණුවෝ අයන ගණනා මෞල එකක් ලෙස හඳුන්වනවා. එකයි මෞල ලෙස හඳුන්වනවා. මේ බලන්න මේ තමයි අර්ථය. C12 සමස්ථානික පරමාණු සමස්ථානික වචනේ නැතුණාට කමක් නැහැ. මෙතන සමස්ථානිකයක් කියලා පේනවා. සමපරමාණුවේ ග්‍රෑම් 12ක ස්කන්ධයක් තුල අඩංගු පරමාණු ගණනට සමාන අණු ගණනක් හෝ පරමාණු ගණනක් හෝ අයන ගණනක් අපි හඳුන්වනවා
මොකද්ද පුතේ ගණනා මවුල එකක් ලෙස අර්ථ දැක්වෙනවා. මේක තමයි අර්ථ දැක්වීම. ඕක කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. ගානක් දෙකක් හැදුවාම තමයි ඔයාලට තේරෙන්නේ. ලියන්න බලන්නකෝ. ඔය විදිහම ලියන්න. ඔය විදිහම ලියන්න. අර්ථ දැක්වීම වෙනස් වෙන්න බෑ. ඔය විදිහම ලියන්න පටන්. මේ වෙනත් ආකාරයකට කිව්වොත් වෙනත් ආකාරයකට ප්‍රකාශ කළ විට මේ මේක මෙහෙම කියන්න පුළුවන්. මේක බලන්න. වෙනත් ආකාරයකට ප්‍රකාශ කරාම මෙන්න මෙහෙම කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ කාබන් වල මතකද තොෂිත් මන් දුන්නා C සමානයි 12යි කියලා තොෂිත්. එතකොට කාබන් වල පරමාණු ස්කන්ධ මේ තියෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ මේ ග්‍රෑම් 12 කියන්නේ. එතකොට ග්‍රෑම් 12 කියන්නේ ඇත්තටම තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් නේද ඔය අරන් තියෙන්නේ? ඔව් සර්. ඔව්. එහෙනම් මේක තමයි වලට ඉතාමත් වැදගත් එක. මෙතන අරන් තියෙන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක්. එහෙනම් ඔයාලට මේ මොකක්ද දක්වන්න මොකද්ද? ඕනෑම මූලද්‍රව්‍යයක මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන හෝ सापेक्ष अणुक स्कंदेट समान ग्रैम गणना समानाई पुते मौलिक अय अनम्मणं बाण මේක තමයි හරිය හැම වෙලාවෙම මේක මාරු විදියට ඕනෑම මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණු ස්කන්ධය सापेक्ष अणु स्कंधයට සමාන ග්‍රෑම් ගණනක් අපි තියලා තියෙන පදාර්ථ ප්‍රමාණය අපි කියනවා මෞලිකයි කියලා. ඒරොත් මේක තමයි ඉතා වැදගත් වෙන්නේ. ලියන්න ඉතා වැදගත්. ඔක ලියන්න. ඔය මාර වටිනේ सापेक्ष परमाणुक स्कंधය सापेक्ष अणुक स्कंधයට සමාන ග්‍රෑම් ගණනක් අපි හඳුන්වනවා අදාළ මූලද්‍රව්‍යයේ මෞලිකක් කියලා. सापेक्ष परमाणु स्कंधය सापेक्ष अणुक स्कंधය සමාන ග්‍රෑම් ගණනක්. ගත්තෙන්නේ එක්සැම්පල් කියලා යට එක්සැම්පල් ජලය වරහන් තුල H2O මවුල එකක් යනු කොහොමද ජලයේ මවුල එකක් දෙන්නේ? ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද පුතේ ආවේ 10? ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ආවේ කීයද 10? 10 කීයද? 8යි. ජලයේ මවුලයක් දෙන්නේ කොහොමද කියන්න බලන්න. ජලය H2O වලින් ග්‍රෑම් 18ක් කිරලා දුන්නාම එතන තියෙනවා මවුල එකක්. තේරුණාද කිව්වද? යමිදු තේරුණාද? सापेक्ष परमाणु स्कंधය सापेक्ष अणुक स्कंधයට සමාන ග්‍රෑම් ගණනක් මවුල එකක්. එහෙනම් ජලයේ සාපේක්ෂ පරමාණු අණුක ස්කන්ධයේ ග්‍රෑම් 18නේ. එහෙනම් ජලයේ ග්‍රෑම් 18ක් කිව්වම මවුල එකක්. තේරුණාද? දැන් කියන්න බලන්න කාබන් ඩයොක්සයිඩ් මවුලයක් ගන්න කොහොමද කියන්න බලන්න. CO2 වලින් මවුලයක් ගන්න කොහොමද? example number 2 CO2 වලින් මවුල එකක් යනවා. කොහොමද විශාල කාබන් ඩයොක්සයිඩ් මවුලයක් දෙන්නේ? තරාදියක් තියනවා නම් රිවිෂලයි ගෙදර කොහොමද දෙන්නේ? බැලුම් බෝලයකට හුලම් පුරමනවා කාබන් ඩයොක්සයිඩ් තුල. රිවිෂා ග්‍රෑම් කීයක්ද පුරවන්නේ? 44. එච්චරයි. එහෙනම් රිවිෂා කරන්නේ බැලුම් බෝලයක් අරගෙන බැලුම් බෝලේ පුම්බනවා කාබන් ඩයොක්සයිඩ් පිටට කටෙන් පිටට යන්නේ කාබන් ඩයොක්සයිඩ් නේ. එහෙනම් පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් ග්‍රෑම් කීයක්ද?
सापेक्ष पर अणुक स्कंधයට සමාන ග්‍රෑම් ගණනක් පිළිගුවාම ආය බලන්න දෙයක් නැහැ තරම ඕනේ. තේරුණාද ලංකේෂ්? ඔව් සර්. ඔව්. ග්ලූකෝස් මවුලයක් කිල්ලුවොත් ලංකේෂ් මොකද කරන්නේ? ලංකේෂ් ග්ලූකෝස් මවුලයක් කිල්ලුවොත් තුන එක්සැම්පල්. ඔයාගෙන් ඉල්ලනවා ග්ලූකෝස් මවුලයක්. පොත බලලා උත්තර කියන්න බලන්න දැනට. ග්ලූකෝස් මවුල එක C6යි H12යි O6යි. ඔය ක්‍රීඩා තරඟ වලට ගෙන්නේ ග්ලූකෝස් මවුල එක. යන්න. කොහමද ලංකේෂ් ග්ලූකෝස් මවුලයක් දෙන්නේ පුතේ? ග්‍රෑම් 180ක් එච්චරයි. එන්න කිව්වා කඩේට ගියා තරහදියක් ගත්තා ග්ලූකෝස් පැකට් එක කැඩුවා. ග්ලූකෝස් එක පැකට් එක කඩලා කිරන්නේ කීයද ග්‍රෑම්? 180යි. අන්න C6යි H12යි O6 වලින් ග්‍රෑම් 180ක් කියලා දෙන්න උට කණ්ඩ කියන්න ඌ කන්නේ මවුල කීයක්ද විවිෂා? එකයි. දැන් මේ පාඩම් එකිනෙකට සම්බන්ධ වෙලා අර තේරුම් ගන්න. දැන් මුල පාඩමේ ඉඳන් මේ මුල ඉඳන් එකිනෙකට සම්බන්ධයි. සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක්. सापेक्ष अणु स्कंधයට සමාන ග්‍රෑම් ගන්න. सापेक्ष अणु स्कंधයට සමාන ග්‍රෑම් ගන්න. මේ බලන්න ජලය නම් ග්‍රෑම් 18ක් කිරන්න මවුල එකයි. ග්ලූකෝස් නම් ග්‍රෑම් 180ක් කිරන්න මවුල එකයි. තේරුණාද යමිදු කියන දේ? ඔව් සර්. හොඳට තේරුම් ගන්න. මේක හිතේ කොටු වෙන්න ඕන. මේක කොටු කරගන්න ඔයාලා ඉතනට. টয়ලට් එකේ හරි ගමන්න බුතරේ ගිහලා කොටු කරගන්න. सापेक्ष परमाणु स्कंधය सापेक्ष अणु स्कंधයට සමාන ග්‍රෑම් ගන්න මවුල එකයි. තේරුණාද ළමයි? මේ කියන එක තේරුම් ගත්තද? මේවා අර්ථ දැක්වීම නිර්වචන මේවා පසුපස ලෝභ බැඳීම අත්‍යවශ්‍යයි. හරි නේද? ඔන්න මම වෙනම ගානක් දෙනවා. මේ ගාන හදන්නකො බලන්න. ඊළඟ මේ ගාන හදන්න බලන්න. මේ ගාන හදන්න. example number ඊළඟ එක. මෙන්න උදාහරණක ඊළඟ එක අංක දාලා ලියන්න මෙන්න. හරිද? මෙන්න calcium hydroxide මේ ලියලා තියෙනවා. මේකට කියන්නේ හුණු දියර. හුණු දියර. calcium hydroxide පරාතුල හුණු දියර. calcium hydroxide පරාතුල හුණු දියර. මවුලයක් ගන්නා ආකාරය විස්තර කරන්න. වරහන් තුල දෙනවා කැල්සියම් සමානයි 40යි, ඔක්සිජන් සමානයි 16යි, හයිඩ්‍රජන් සමානයි 1යි. ඔන්න දැන් ගානක් මුල ඉඳන් හදනවා ඈ. දැන් ඕක ගන්න ආකාරය විස්තර කරන්න බලන්න. ඉස්සෙල්ලාම මොකද්ද හොයන්න ඕන? ඉස්සෙල්ලාම මොකද්ද? सापेक्ष अणु स्कंधය මොකද්ද හොයන්න ඕන කියන බලන්න. सापेक्ष अणु स्कंधය එහෙනම් ඔන්න ලියන්න. ප්‍රෝග්‍රෑම් එක ගන්න. කැල්සියම් ඔක්සයිඩ් හයිඩ්‍රොක්සයිඩ් වල सापेक्ष අණුක ස්කන්ධය සමානයි. ගෙවල් කීයක් දාන්න ඕනද තොෂික් මෙතන? 3ක්. 1යි 2යි 3යි. දැන් කී විදිහට විස්තර ලියන්න බලන්න තොෂික්. කැල්සියම් වල එකෙකුගේ බර කීයද? 40යි. කැල්සියම් පරමාණු කීයක් ඉන්නවද? 1යි. හරිනේ? මම අලුතෙන්ම ගානක් දුන්නේ. ඔක්සිජන් එකෙකුගේ බර කීයද? මෙතන ඕපන් නිල නම් වෙන්නේ 16යි. ඔක්සිජන් ලතොසික් මෙතන කීයක් ඉන්නවද? ඔක්සිජන් ලතොසික් 2යි. 2යි මේ වරහණ මේ දෙන්නටම පොදුයි. මේ දෙක දෙන්නටම පොදුයි කියලා තේරෙනවා. සූත්‍රලියක් දින් මතකනේ. එහෙනම් හයිඩ්‍රජන් උත් 2යි ඔක්සිජන් උත් 2යි. එහෙනම් මෙතන විශා වැඩි වෙන්නේ කීයෙන්ද විශා? එකෙන්ද දෙකෙන්ද? දෙකෙන් දෙකෙන් මේ ඇඳුම දෙන්නටම පොදුයි.
ඔයාලට මම කිව්වා මතකද සූත්‍ර වලින් ඇඳුම් ඇඳුවා. මතකයි නේද? right. ඊළඟ හයිඩ්‍රජන් එකකගේ බර කීයද? යමිදු එකයි. හයිඩ්‍රජන් කීයක් කියනවාද යමිදු? හයිඩ්‍රජන් කීයක් කියනවාද? දෙකක් තියෙනවා. එකයි. එහෙනම් මෙතන වැඩි කරන්නේ දෙකේ. දැන් එනවා ඔන්න සුළු කරනවා 40 වරක් එක 40යි 16 වරක් දෙක 32යි දෙවරක් එක 2යි. දැන් එනම් කීය දෙන්නේ 72යි 74යි. එහෙනම් යමිදු දැන් එනවා සාපේක්ෂ අණුක ස්කන්ධය 74යි කියලා. දැන් යමිදු කොහොමද කුණු දියර මූලයක් දෙන්නේ යමිදු? ග්‍රෑම් කීයද යමිදු කියලා දෙන්නේ? 74. එතරයි යකෝ. මේවා නම් ඒ නිසා ග්‍රෑම් 74ක් මේ මේව ලියන්න. කුණු දියර ග්‍රෑම් 74ක් කියන්නේ කීයද රිවිෂෝ මවුල? එකයි. එහෙනම් මුණුදියර මවුල දෙකක් ගන්න නම් රිවිෂා කීයද කරන්නේ? මුණුදියර මවුල දෙකක් ඕන නම් කීයද කරන්නේ රිවිෂා? 148ක්. එච්චරයි. මුණුදියර මවුල 10ක් ගන්න නම් රිවිෂා කොහොමද කරන්නේ රිවිෂා? ග්‍රෑම් 740යි. දෙයියනේ ඕවා තමයි ඔයාලගේ සාමාන්‍ය පෙළ ගැටලු. මෙවුවා තේරුම් ගන්න චුට්ටක්. මේවා ඕන. හරි එහෙනම් අල්ලගෙන කියලා තේරෙනවා වැඩි ඈ. රයිට්. මට ඊළඟ සතිය දැන් ඊළඟ අපිට තියෙන දවසේ ඕකේ ගණන් ගොඩාක් හදනවා ඈ. රයිට්. එහෙනම් ඔතන දැනට ඔය ඇති ඕකෙන් ඊළඟ අවසාන මාතෘකාව ලියා ගන්න පොඩ්ඩක් මේක අහන්න. මෞලික ස්කන්ධය කියලා මාතෘකාව ලියන්න. එතකොට මේක ඉවරයි. ඊළඟ ගණන් හදන්න තියෙන්නේ මම ඊළඟ දවස් පුරාම පැය දෙකක් ගණන් හදනවා. ලියන්න අවසාන මාතෘකාව මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. සාමාන්‍ය යෝග කැපිටල් M අකුරෙන් සංකේතවත් කරනවා. මෞලික ස්කන්ධය. මෞලයක් ගන්නා ස්කන්ධය මෞලික ස්කන්ධය වේ. එච්චරයි. මෞලික ස්කන්ධය. කියලා ලියලා යටින් ලියන්න මෙහෙම. එතකොට ඉවරයි. මෞලික ස්කන්ධය කියලා ලියන්න. ඔය ටික අනිවාර්යෙන් බලා ගන්න. එකපාරම මතකෙ හිටින්නේ නැහැ. ඔයාලට මේක තේරෙන්න ඕන අමාරුයි. පාඩම් කරොත් මතකෙ හිටින්නේ නැත්තම් නැහැ. හරි ලියන්න නම්. මෙහෙම ලියන්න. ඕනෑම පදාර්ථයකින් මවුල එකක් ගන්නා ස්කන්ධය. මවුල එකක් ගන්නා ස්කන්ධය. මේක හයිලයිට් කරගන්න. මවුල එකක් ගන්නා ස්කන්ධය. මවුල එකක් ගන්නා ස්කන්ධය. එක හයිලයිට් කරගන්න. මවුල එකක් ගන්නා ස්කන්ධය. එහි මෞලික ස්කන්ධය ලෙස හැදින්වේ. උසස් පෙළ මේවා බෑ නම් ඉවරයි ඈ ලෙස හැදින්වේ. ඔය පරමාණු බලාගාර ගණන් වල එහෙම ඉවරයි. න්‍යෂ්ටික ශක්තිය, න්‍යෂ්ටික විකිරණ, න්‍යෂ්ටික බලාගාර ගැටලු හදන්න මේවා අනිවාර්යෙන් ඕන. නෑ ලකුණු මේ 10 වසර ලකුණු තියෙනවා උන්ට 5ක් විතර. උන්ට 10 වසර බෑ. ස්කන්ධ ලෙස හැදින්වේ. හරි. හයිලයිට් කරන්න ඕන මොකද්ද තොෂිත්? මවුල එකක් ගන්නා ස්කන්ධය. හයිලයිට් කරා තොෂිත්? ඔව් සර්. දැන් තොෂිත් මේ බෝඩ් එකේ දිහා බලලා අපිට කියන්න බෑද? බෝඩ් එකේ තියෙනවනේ මෙතන මොන දියරද? උණු දියර. උණු දියර කියන්නේ මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. එහෙනම් තොෂිත් මම ඔන්න බෝඩ් එකේ තියෙන නිසා ඕකම උදාහරණ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කීයද? මෞලික ස්කන්ධය කීයද? එහෙම වලියන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කීයද? මෞල එකක් ගන්නා ස්කන්ධය. මෞල එකක් ගන්නා ස්කන්ධය කීයදනේ? ග්‍රෑම් 74යි. කීයද? ග්‍රෑම් 74යි. කීයද? ග්‍රෑම් කීයද? මෞල එකක් ගන්න ස්කන්ධය කීයදනේ?
74යි. හැබැයි මේක දෙන්නේ මේම පුතේ සමානයි 74යි ගැරෑන් මේක කියන්න ඕන මවුලයට කියලා දෙන්න ඕන. මේ ඒකකය දැම්මේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. මේ තමයි මෞලික ස්කන්ධයේ ඒකකය. නිකම්ම 74යි කියවට ලකුණු දෙන්නේ නැහැ. තේරුණාද තොෂිත් මම මේ කියන දේ? ඔව් එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය සමානයි 74යි මවුලයට ග්‍රෑම්. අර අපි කිව්වේ 10යි ns වින එක කියලා. මේක කිව්වේ කොහොමද තොෂිත්? තප්පරයට මීටර 10යි. මතකද තොෂිත්? ඔව් සර් ඒ වගේ මේක කියවන්නේ මවුලයට ග්‍රෑම් 74යි. තේරුණාද රිවිෂා? ඔව් සර්. ඔව්. ඔන්න තව එකක් තියෙනවා example number 2. ජලය වරහන් තුල H2O වල මෞලික ස්කන්ධය කීයද? පොත බලලා කියන්නේ. ජලයේ මෞලික ස්කන්ධය කීයද? ජලයේ මෞලයක් කියන්නේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 18ක්. එනයි කොහොමද 18යි මවුලට මොලට. තේරුණාද තොෂිත්? ඔව් සර් තව එකක්. අනේ අම්මෝ මන් දන්නේ මේක කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය. එන ලේසි මේක. ලේසිද නැද්ද? කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය සමානයි කීයද කියන්න බලන්න උත්තරේ? ග්‍රෑම් 44යි කිව්වොත් ලකුණු දෙනවද? නෑ. තව මොකද්ද කියන්න ඕන? මවුලයට ග්‍රෑම්. අන්න right GMOL. අනේ දරුවනේ මේ ටික බලා ගන්න අනිවාර්යෙන් ඕන. මේ අර්ථ දැක්වෙන ටික ඕන.